සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේද කේශ ධාතුන් වහන්සේලාද වැඩ සිටින මංගල මහා සෑරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි. අපේ ජීවිතේ සතුටින් ඉන්න හැටි ගැන අපට කියා දුන්නේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සතුටින් ඉන්න හැමෝම කැමති. මේ පින්නතුන් මේ නානාවිධ පින්කම් ජීවිතයට රැස් කරගන්නෙත් ජීවිතයට සැපය සතුට උපදවා ගනු පිණිසයි. තියෙන සියලු සැප අතර අග්‍රතම සැපය මොකක්ද? ඒ තමයි අමා මහ නිවන. නිබ්බානං පරමං සුඛං. බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන තමයි පරම සැපත. ඒ පරම සැපත ලබන්න යන මාවතේ අපි ගමන් කරද්දී අපට අප රැස් කරන පිනෙන් සැපය උපදවා දෙනවා. එතකොට එතන ලෞකික සැප සහ ලෝකෝත්තර සැප කියලා මූලිකව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලෞකික සැප කියන්නේ මොනවද? ඒ කියන්නේ අපට එදිනෙදා ජීවිතේදී දැන් අපි ගත්තොත් අපේ ආයුෂේ අපි ගොඩාක් කල් පහසුවෙන් ජීවත් වෙනවා නම් ඒක අයිති වෙන්නේ මොන සැපයටද? ලෞකික සැපයට. ඊට පස්සේ අපිට හොඳට ඉඩ කඩන් වතු පිටි යාන වාහන තියෙනවා නම් ඒක අයිති වෙන්නේ මොකටද? ලෞකික සැපයට. ඊට පස්සේ අපිට පින්වන්ත දරුවෝ ඉන්නවා නම් ඒක අයිති වෙන්නේ මොන සැපයටද? ලෞකික සැපයට. අපිට ලස්සන ගෙයක් තියෙනවා නම් ඒක අයිති වෙන්නේ ලෞකික සැපයට. ඒ වගේම ලස්සන රූපයක් තියෙනවා නම් ඒක අයිති වෙන්නේ ලෞකික සැපයට. ලෝකෝත්තර සැපය කියන්නේ එතකොට ඒ ලෞකික සැපේ ඉක්මවා ගිහිල්ලා ආධ්‍යාත්මිකව යම් කිසි ගුණධර්මයක් ප්‍රගුණ කිරීම තුළ එහෙමත් නැතිනම් ක්ලේශයක් ප්‍රහාණය කිරීම තුළ කෙනෙක් ලබනවා නම් ආධ්‍යාත්මික සුවයක්. ඒකට කියනවා මොන සැපේ කියලාද? ලෝකෝත්තර සැපේ කියලා. ඔය සැප දෙකෙන් වඩාත්ම ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකක්ද? ලෝකෝත්තර සැපය. මොකද ලෞකික සැපයයි ලෝකෝත්තර සැපයයි අපි එකට තියලා බැලුවොත් පින්නතුනේ ලෝකෝත්තර සැපය ඊටා මහත් වෙනවා. ලෞකික සැපය ඊටා ස්වල්පයයි. කෙනෙක් ලෞකිකව ලබන සැපත කොතරම් වුණත් ඒ කෙනාට මානසික සැනසීමක් නැත්නම් ලෝකෝත්තර සුවයක් ඒ කෙනාගේ හිතේ නැත්නම්
අර කොතරම් ලෞකික සැප සම්පත් තිබ්බත් එයා ඉන්නේ සතුටින් නෙවෙයි. ලෞකික සැප ලබන්ට අපට උපකාර වෙනවා පින. ලෝකෝත්තර සැප ලබන්ට පින පදනමක් වෙනවා. හැබැයි පින නැමැති පදනම මත පිහිටා අපි අභ්‍යන්තරයේ යෝනිසෝ මනසිකාරයේ දියුණු කරගත යුතුයි. අපි කල්පනා කරන විදිහ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නිවැරදි කරගත යුතුයි. එතකොට අභ්‍යන්තරිකව අර ලෞකික සැපයට වඩා 100,000 ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ සැප ලබන්ට අපට අවකාශ තිබෙනවා. පින්නතුනි දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් ලෝකේ ගොඩාක් ධනවත් උදවියගේ ජීවිත බැලුවොත් ඒ ගොඩාක් ධනවත් උදවියගේ ජීවිත දැන් දේවල් ජීවිතේට ගොඩ ගහගෙන හිටියට බාහිර ලෝකෙට සතුටක් වගේ පෙනුනට අභ්‍යන්තරික වශයෙන් ඒ අය බොහෝ කොට විඳවනවා. ඒ අයට විවිධ විදිහට අර ආධ්‍යාත්මික සුවයක් නැති නිසා ඒ අය ගත කරන්නේ සැපවත් ජීවිත නෙවෙයි. ඒ නිසා පින්නතුනි අපි මේ නොඑක් ආකාරයේ පින්දහම් රැස් කරගන්න අතරේ අපේ ආධ්‍යාත්මික සුවය හැබෑම සැපත උපදවා ගැනීම බොහෝම වැදගත්. හැබැයි ඒක වෙන්නේ ධර්මය ජීවිතයට ගලපා ගැනීම තුලයි. ධර්මයේ ජීවිතයට ගලපගෙන ඒ ධර්මයෙන් අපි ලෝකේ දිහා බැලුවොත් ඒ ධර්මයට අනුව කල්පනාව මෙහෙවෙවුවොත් අන්න එතකොට භෞතිකව මොන සම්පත නැති වුණත් භෞතිකව ලැබපු දේ කොතරම් විනාශ වෙලා ගියත් ඒ කෙනාට සතුටින් සැහැල්ලුවෙන් hina වෙලා ඉන්න පුළුවන්. ඒක තමයි කෙනෙක් ලබන උතුම්ම සැපදායි తত্ত্বය. එතකොට ඒ తত্ত্বය මත පිහිටා තමයි පරම සුඛය වන අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒ කෙනා හික්මෙන්නේ. ඉතින් ඒකට අපට බොහෝ උපකාර වෙන කල්පනා කරන්නට ඉතා උතුම් දහම් කරුණක් තියෙන උතුම් සූත්‍ර දේශනාවක් ඔබට කියා දෙන්න මා කල්පනා කළා. මේ දේශනාව බොහොම පුංචි දේශනාවක්. මේ දේශනාවේ තියෙන්නේ මේ පේලි කීපයයි දේශනාව තියෙන්නේ. ගාථා 3යි මේ දේශනාවේ තියෙන්නේ. හැබැයි එහි අර්ථය පින්නතුනේ ආශ්චර්යයි, අద్භූතයි. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයට. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර දෙව්රම් විහෙරේ. ඉතින් එදා රාත්‍රියේ මුළු මහත් ජේතවනයේම බබළුවාගෙන එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳලා මෙන්න මෙහිම ප්‍රශ්නයක් අහනවා. දැන් බලන්න මේ දෙවියාට තියෙන ප්‍රශ්නේ. හරි ලස්සන ප්‍රශ්නයක් මේක. ඒ දෙවි කෙනා අහනවා අරඤ්ඤේ විහරන්තානං. උන්වහන්සේලා වැඩ ඉන්නේ ආරණ්‍යේ. වනාන්තරයේ ඈතත් ඉන්නවා. වනාන්තරයේ ඈතට ගිහිල්ලත් ඉන්නවා උන්වහන්සේලා. සන්තානං බ්‍රහ්මචාරිණං. උන්වහන්සේලා හරිම ශාන්තයි. ඒ වගේම බ්‍රහ්මචාරී. ඒ නිවන් මඟ ප්‍රගුණ කරනවා. එතකොට සාමාන්‍ය කෙනෙක් ලබන කාම සැපත ලබනවද? සාමාන්‍ය පුද්ගලයෙක් ලබන කාම සැපත උන්වහන්සේලා ලබන්නේ නැහැ. බ්‍රහ්මචාරී. ඒක භත්තං බුඤ්ජමානානං. හැබැයි වළඳන්නේ දවසට එක වරුවයි. එක වේලයි වළඳන්නේ. දැන් බලන්න මොනවද කිව්වේ? ඉන්නේ කැලේ ඇතුලේ. ඊට පස්සේ සාන්තයි. ඒ වගේම සාමාන්‍ය කෙනා ලබන කාම සැපත උන්වහන්සේලා ලබන්නේ නැහැ. උන්වහන්සේලා බ්‍රහ්මචාරී. ඒක භත්තං බුඤ්ජමානානං. ඒකට ඒ වගේ දුෂ්කරව ඉඳලා
එක වේලයි වළඳන්නේ. දැන් අනිත් කෙනා 3 වේලක් වළඳද්දී උන්වහන්සේලා එක වේලයි වළඳන්නේ. හැබැයි කීන වන්නෝ පසීදතිති. උන්වහන්සේලා ඔච්චර ලස්සන උනේ කොහොමද කියලා තමයි ඇහුවේ. දැන් අච්චර කැලේ ඉඳලා ඊට පස්සේ එක වේලක් වළඳලා ඊට පස්සේ අර සාමාන්‍ය කෙනා ලබන සාමාන්‍ය කාම සම්පත් වලින් වෙන් වෙලා දැන් සාමාන්‍ය කෙනෙක් නම් කොච්චර රූපම බලනවද? කොච්චර ශබ්දම අහනවද? සතුටු වෙන්න. ඒ ඔක්කොගෙම වෙන් වෙලා ඉඳලා කීන වන්නෝ පසීදති. කොහොමද උන්වහන්සේලා මෙච්චර පැහැපත් උනේ? දැන් බලන්න පින්නතුනේ, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ තියෙන ඒ උතුම් සුන්දරත්වය දෙවිවරුත් දැක්කා. එතකොට දෙවිවරුත් ඒ ශ්‍රාවකයන්ගේ තියෙන සුන්දර බව වෙන්කොට අඳුනාගත්තා. ඉතින් දෙවිවරු ඇහුවේ කොහොමද උන්වහන්සේලා මෙච්චර ලස්සනට ඉන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා පින්නතුනි. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඉන්නවා නම් ඔබත් බොහෝම ලස්සන කෙනෙක් වෙනවා. බොහෝම සතුටින් ඉන්න කෙනෙක් වෙනවා. ඒ කොහොමද? බලන්න මේ ගාථා රත්නේ පාඩම් කරගත්තත් කමක් නැහැ. එච්චර ලස්සන ගාථා රත්නයක්. අතීතං නානුසෝචන්ති. අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ නැත්තේ? අතීතය ගැන කල්පනා කර කර අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. නප්පජ්ජප්පන්ති අනාගතං. අනාගතය ගැන අනවශ්‍ය විදිහට හිතා නොයේක් බලාපොරොත්තු පොදි බැඳගෙන අනාගතය ගැන ගොඩාක් අපේක්ෂා ඇතුව කල්පනා කර කර ඉන්නේ නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේ තුල උන්වහන්සේලා ජීවත් වෙනවා. වර්තමානයේ ලැබෙන දෙයින් වර්තමානයේ පවතින දෙයින් යැපෙනවා. තේනවන්නෝ පසීදති. අන්න එහෙම කෙනාගේ තමයි වර්ණේ පැහැපත් වෙන්නේ. ඒ කෙනා තමයි ලස්සන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය මොකක්ද? අතීතං නානුසෝචන්ති. අතීතය ගැන හිත ශෝක කරන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකේ බොහෝ දෙනෙක් අතීතය ගැන හිත ශෝක කරන අයද නැති අයද? අතීතය ගැන හිත ශෝක කරන අය. එතකොට ඒ අය අතීතයම ප්‍රපංච කර කර අතීතය තුලම ජීවත් වෙනවා. දැන් එහෙම ඉන්නවා. දැන් බැලු බැලමට පේන්නේ. ඒක පේන්නේ එයාට අවංකව විවෘත වෙන දවසක් ආවොත් සමහර විට ඒ කෙනා කියාවි. ඒ කෙනාගේ අතීතයේ වෙච්ච ඇතැම් සිතුවිලිත් එක්ක සිද්ධිත් එක්ක එයා ජීවත් වෙන්නේ. දැන් එක ආච්චි අම්මා කෙනෙක් ඒ විදිහට දැන් අවුරුදු 80කටත් වඩා වැඩි වයස. එතකොට ඒ ආච්චි තාම හිතන්නේ ඒ ආච්චි පුංචි කාලේ ඉස්සෙල්ලම යාළු වෙච්ච කෙනා ගැන. එතකොට එයාව විවාහ වෙන්නත් බැරි වුණා. විවාහ වුණේ වෙන කෙනෙක්. දැන් ළමයිත් ඉන්නවා, මුණුබුරුත් ඉන්නවා. තාම හිතන්නේ කවුරු ගැනද? එයා ගැන. දැන් තව 100 කෙනෙක් ගැන කතාවක් මං ඇහුවා. ඒ 100ටත් 80 පැනලා. එතකොට ඒ 100ගේ අර දැන් වයසට යද්දී අර කල්පනාව එහා මෙහා වෙලා අර සමහර අයට වෙනවනේ අර මේ යම් කාල පරාසයක ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෑත කාලීන එයාගේ ජීවිතේ හොඳටම හිතට වැදිච්ච කාලයකට එයා යනවා. ඊට පස්සේ ඒ කාලේ ඉන්න අය තමයි එයා හිතන්නේ දැන් අරයා කෝ මෙයා කෝ කියලා. එතකොට මේ 100ට දැන් එහෙම වුණා. එතකොට ආච්චි ටිකක් සැරයි. එතකොට ඒ ආච්චි දැන් මේ 100 එක වචනයක් කියද්දි ආච්චිට කේන්ති යනවා හොඳට. ආච්චි කේන්ති ගිහලා යනවලු යන්නේ. බලද්දි 100 කියනවලු නෑට අපි පරගොඩ යන්. ඒක ආච්චිට කේන්ති යන්නේ.
ආච්චිව බඳින්න කලින් සිය යාළු වෙලා හිටපු කෙනා ඉඳලා තියෙන පරගොඩ. එතකොට දැන් බලන්න මිනිස්සු ජීවත් වෙන්නේ කොහෙද? අතීතේ. මේ වර්තමානයේ නෙවෙයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතං නානුසෝචಂತಿ. අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. දැන් මොකද දැන් අපේ ජීවිත පින්නතුනේ හැදිලා තියෙන්නේ කර්මානුරූපෝනේ. ඒකේ ගොඩාක් දේවල් අපිට තීරණය කරන්න බෑ. ගොඩක් දේවල් අපිට හැබැයි නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතයේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. අපි හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන්. වර්තමානයේ රැස් කරන දේ තුල කරන ක්‍රියා තුල අපිට අපේ අනාගතය වෙනස් කරගන්න පුළුවන්. නමුත් බොහෝ විට දැන් ওই විවාහය වගේ දේවල් ඊට පස්සේ Tamanට ජීවත් වෙන්න වෙලා තියෙන ප්‍රදේශ වගේ දේවල් තමන්ගේ ඇසුරට ලැබෙන අය වගේ දේවල් ගොඩාක් වෙලාවට ලැබෙන්නේ කොහොමද? ගොඩාක් වෙලාවට ලැබෙන්නේ කර්මානුරූපවයි. ගොඩාක් වෙලාවට ලැබෙන්නේ කර්මානුරූපවයි. එතකොට ඒ කර්මානුරූපව ලැබුණු දේවල් ගැන අපි පසුතැවි හිත අපේ අතීතය ගැන ලෝක මවාගෙන හිටියට වැඩක් තියනවාද? වැඩක් නැහැ. එතකොට අතීතය ගැන හිතාගෙන ඉන්න ලෝක තුල ජීවත් වුණොත් අපි අතීතයේ නැමැති හිරකූඩුවේ හිර වුණා වෙනවා. අතීතය දැන් නිරුද්ධ වෙලා අවසానයි. අතීතං නන්වාගමෙය්‍ය. අතීතය ආයෙ එන්නේ නෑ. ඒ අතීතය ඉවරයි. එතකොට අතීතය තුල බොහෝ දෙනෙක් කූඩු දෙකක හිර වෙනවා. මොකක්ද හිර වෙන කූඩු දෙක? එකක් තමයි ආස්වාදය කියන කූඩුව. අනිත් කූඩුව මොකද්ද? ශෝක කිරීම කියන කූඩුව. පසුතැවීම කියන කූඩුව. සමහර අය ආස්වාදයෙන් අතීතේ සිහි කරනවා. අපිට එහෙම අය හමු වෙනවද නැද්ද? කොතෙකුත් හමු වෙනවනේ. ඒතර ඒ කාලේ කරපුවා, ඒ කාලේ කියපුවා ඒවා තමයි හිත සතුටු වෙන්නේ. යන්න අතීතය ගැන ආස්වාදයෙන් හිත ආස්වාදය කියන කූඩුවේ හිර වෙලා. එහෙම නැත්තම් අතීතය ගැන අපි අතින් වෙච්ච වැරදි හිත පසුතැවෙනවා. ඉතින් මට එක මහත්තයෙක් එහෙම හම්බුණා. ඒ මහත්තයාට කැන්සර් එකක් හැදිලා. එතකොට දැන් තව ජීවත් වෙන්න තිබ්බේ මාස 3යි. එතකොට දැන් ඒ මහත්තයා අපිට මුණ ගැහෙද්දිත් යම් දුර්වල මට්ටමක හිටියේ. එතකොට මේ මහත්තයා කියනවා මේ ස්වාමින්වහන්සේ මට දැන් මේ හිතෙන් අයින් කරන්න බැරි ලොකු පසුතැවීමක් තියෙනවා. අයින් කරන්න බැරි දෙයක් තියෙනවා. මොකද්ද? අනේ ස්වාමින්වහන්සේ මේ තරුණ කාලේ මේ මගේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ ඇඟ ශක්තිමත් වෙන්න කියලා ඉබ්බෙක් අල්ලලා ඒ ඉබ්බගේ කට්ට කුඩු වෙනකන් ගහලා ඒ ඉබ්බව මරලා අර මස් ඉරලා අරගෙන උයලා කෑවා. ඒ ප්‍රාණඝාත අකුසල එයාට සිහි වෙනවා. ඒතර බලන්න දැන් එහෙම දේවල් ජීවිතේ කෙනෙක්ගේ තියෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම දෙයක් තියෙනවා නම් ඔබ මොකද මම විශේෂයෙන්ම මේ දේශනය කරන්න කල්පනා කළේ බොහෝ දෙනෙක්ගේ ජීවිතවල මේ බඳු දේවල් තියෙන නිසා. නමුත් මේවා කතා වෙන්නේ නැහැ. එතකොට දැන් එහෙම දෙයක් තිබ්බොත් අපි මොකද්ද කරන්න ඕනේ? දැන් එහෙම නිතර මතක් වෙන අපි හිතමු පසුතැවෙන දෙයක් තියෙනවා කියලා. එහෙම වුණොත් අපි කරන්න ඕනේ පින්නතුනි ඒක නිවැරදි කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ මහත්තයාට කිව්වා මහත්තයා හරි. එහෙනම් දැන් අපි සිල් සමාදන් වෙමු. අන්න මම පංචශීලයේ සමාදන් කළා. ඊට පස්සේ දැන් ඔබ දැන් ඉඳලා සිල්වත්ද නැද්ද? සිල්වත්. දැන් ජීවත් වෙන්න තියෙන මාස 3ක් වෙන්න පුළුවන්. නමුත් දැන් සිල්වත්. එතකොට දැන් පංචශීලය රකින්නවා. එතකොට දැන් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නේ. එතකොට දැන් මහත්තයා කලින් ප්‍රාණඝාතයක් කළා ඒක සිහි වෙනවා. හැබැයි දැන් ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. එතකොට දැන් අරක සිහි නොවී තියෙයිද?
දැනුත් සිහි වෙන්න පුළුවන් ඒක. අයියෝ මම මෙහෙම කළානේ කියලා සිහි වෙන්න පුළුවන්. එතකොට ඔබතුමා එහෙම සිහි වෙද්දී හිතන්න හරි මං අතින් එහෙම වුණා තමයි. හැබැයි අසවල් දවසේ ඉඳලා මම ඒක කළේ නැහැ. ඕනෑම කෙනෙක් අතින් වරදින්න පුළුවන් නේ. ඒතර අසවල් දවසේ ඉඳලා මම සිල්වත් වුණා. එදා ඉඳලා මේ දක්වා මම පිරිසිදු සීලයක් ආරක්ෂා කරනවා කියලා සිහි කරන්න කිව්වා. එතකොට එයා සිහි කරන්නේ මොකක්ද? කුසලයේද අකුසලයේද? කුසලය. එතකොට එයා කුසල අරමුණ සිහි කරනවා. මොකද කුසල අරමුණ? දැන් රකින්න සීලය. අකුසල අරමුණ මොකක්ද? එයා කලින් කරපු පව. එතකොට පින්නතුනි ඒත් එක්කම මම යාට කිව්වා දැන් පුළුවන් තරම් ජීවිත දානමය පින් කරන්න. අර තමන් අතින් වෙච්ච අඩුපාඩුවට හරියන්න හැකිතාක් මරණයට කැපවුණු සත්තු බේරන්න කියලා. එතකොට එයාට ආයරක මතක් වෙද්දී එක්කෙනෙක් මරපු එකක් සිහි වෙද්දී 1000ක්ගේ ජීවිත බේරීමක් කල්පනා කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට ඒ විදිහට පින්නතුනි අපි උපක්‍රම පාවිච්චි කරලා කුසලයේ තුල හිත පිහිටවාගෙන අර අතීතය ගැන ශෝක කිරීම අතාරින්න ඕනේ. බොහෝ දිනෙකට ඔය අතීතය ගැන ශෝක කිරීමට තියෙන්නේ පින්නතුනි අර එක්ක කාමයට එක්ක වෙච්ච ගැටීමක්. එක්ක එයා ආසාවෙන් ලබන්න හිටපු එකක් ලබන්න බැරි වෙලා. දැන් සමහර කෙනෙක් ඉන්න ඔන්න ඒ කෙනා හිතන් ඉන්නවා වෛද්‍යවරයෙක් වෙන්න. එක ලකුණක් අඩු වෙනවා. එතකොට අවාසනාවන්ත විදිහට දැන් එයා උත්සාහ කරනවා එයාට බැරි වෙනවා. එතකොට එයාට සමහර විට ලොකු හීනමානයක් ඇති වෙනවා. අයියෝ මම මේ වෛද්‍යවරයෙක් වෙන්න ගියේ මට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා. අපි හිතමු ඊට පස්සේ එයා වෙනත් දැන් වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණාට එයා දැන් මේ වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයිනේ ලෝකේ තියෙන උසස්ම විෂය. තව විෂයන් ගණනාවක් තියෙනවා. එතකොට එයා ඒ විෂයක් ඉගෙන ගන්නවා. ඒ විෂයක් ඉගෙන ගත්තත් ඒ කෙනාගේ හිතේ තියෙන්නේ අයියෝ මට අරක කරගන්න බැරි වුණානේ. එතකොට බලන්න පින්නතුනේ ඒ කෙනාගේ ඒ ශෝක කිරීම නම් වූ කූඩුව තුල ඒ කෙනා හිර වුණාට පස්සේ දන්නේම නැතුව තමන් හීනමානයකට ගිහිල්ලා මුළු ජීවිතේම ඒ ගැන හිත හිතා ශෝක කරන්න පටන් ගන්නවා. ඔය ජපානයේ හිටියා එක්තරා තරුණයෙක්. මේ තරුණයා ඉංජිනේරුවරයෙක් වෙන්න කැමැත්ත තිබුණේ. නමුත් ඔහුට ඒකට අවශ්‍ය පහසුකම්වත් මඟ පෙන්වීමවත් ඒ ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් මොනවත් තිබ්බේ නැහැ. අන්තිමට ඔහු නිකම් මැකෑනික් කෙනෙක් වුණේ. එතකොට ඔහු ජපානයේ තියෙන මෝටර රථ නිෂ්පාදන කම්හලක සේවය කරන්න පටන් ගත්තා. එතකොට ඔහුගේ තියෙන උනන්දුව නිසා ඔහු වේගයෙන් ඉගෙන ගත්තා මෝටර රථයක් හදන්නේ කොහොමද කියන කාරණේ. මුල ඉඳලා අගට දැන් ඔහු ඉංජිනේරුවෙක්ද? ඉංජිනේරුවෙක් නෙවෙයි නිකම්ම කාර්මික ශිල්පියෙක්. ඊට පස්සේ මොකද වුනේ? ඔහු සැලසුම් කරා රථයක්. විශේෂ කාර් රථයක් සැලසුම් කරා. කාර් රථයක සැලසුමක් ඇඳලා ඒ අදාළ සමාගමට ඉදිරිපත් කළා තමන් වැඩ කරන ඒ කට්ටියක ප්‍රතික්ෂේප කළා. එතකොට පින්නතුනේ දැන් ඔහු අර අතීතයේ තුල ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මට ඒකයි කියන්න ඕනේ. අයියෝ මට ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුණා. මට ඉගෙන ගන්න බැරි වුණා. අපේ දෙමව්පියෝ මට ඉගෙනුවේ නැහැ. මාව හොඳ ඉස්කෝලේකට යැව්වේ නැහැ. ඔහු කාටවත් ශාප කර හිටියේ නැහැ. ඔහු අතීතය ගැන ශෝක කර ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහු වර්තමානයේ අර අතීතය අතෑරලා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ තුල ගොඩ නැගෙන කෙනෙක්. අන්න එහෙම කෙනෙක් තමයි වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඔහු මොකද කළේ? අන්තිමට ඔහු කිව්වා මට මේක හදලා බලන්න ඕනේ. ඒතර කම්පැනි එක කිව්වා හරි. හැබැයි ඔබ ඔබේ වියදමින් කරන්න ඕනේ කියලා කිව්වා. මේක ඇතුලේ පහසුකම් දෙන්නම්. හැබැයි අලුතෙන් අවශ්‍ය දේවල් ඔබ ඔබේ වියදමින් කරන්න ඕනේ කියලා.
ඊට පස්සේ ඔහු Tamanගේ මාසික වැටුප සම්පූර්ණයෙන්ම වැය කරමින් අර මෝටර රථයක් හදන එකට සැලසුම් සකස් කළා. අවසානයේදී පින්නතුනේ ඔහුට මේ යම් විදිහකට ඔහුට ආයෝජකයන් හොයාගන්න ඔහු උත්සාහ කළා අන්තිමට ඔන්න යම් ආයෝජකයෙක් ඔහුත් සමග වැඩ කරන්න කැමති වුණා. හැබැයි ඒත් එක්කම දෙවන ලෝක යුද්ධය ආවා. දැන් දෙවන ලෝක යුද්ධ කාලේ දැන් ලෝකෙ මාර්ථකේ කඩා වැටුණා. ලෝකෙ වැඩිපුරම මෝටර රථ අලෙවි වෙන්නේ නැති කාලයක්. ඒතර ඔහු හිතුවා දැන් මේ කාලේ මම මෝටර රථයක් හදලා දැම්මොත් මේක අසාර්ථක වෙනවා. ඔහු තමන් අර මුල ඉඳලා කරපු ඔක්කොම අතෑරියා. ඒ වෙනුවට මෝටර රථයේ වෙනුවට ඔහු ඒ වෙද්දි තිබ්බ මාකට් එක අඳුනගෙන ඔහු මොකද කළේ? මෝටර් බයිසිකලයක් සැලසුම් කළා. මෝටර් බයිසිකලයක් මුල ඉඳලා සැලසුම් කරලා ඒක නිර්මාණය කළා. පින්නතුනේ අන්තිමට ඔහුට තමන්ගේම විශාල ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා. ඔහු ඔබ දන්නා කෙනෙක්. ඔහුගේ නම මොකද්ද? හොන්ඩා. අහලා තියෙනව නේද නම? අහලා තින්නේ කාගේ නමින්ද හොන්ඩා කියන එක? බයිසිකලේනේ. එතකොට මෝටර් සයිකලේ තමයි අපි දැකලා තියෙන්නේ. හැබැයි ඇත්ත හොන්ඩා ඒ කාලේ හිටියේ. එතකොට එයාගේ නමින් එයාගේ නිර්මාණය නම් කළා. ඒතර අදටත් හොන්ඩා කිව්වහම හොඳ බ්‍රෑන්ඩ් එකක්. එතකොට බලන්න ඔහු ඉංජිනේරු වෙද්ද? නෑ. ඒතර ඔහු අයියෝ මට අපේ අම්මලා ඉගැන්වුවේ නෑ. මට ඉංග්‍රීසි කියලා දුන්නේ නෑ. හොඳ ඉස්කෝලේකට දැම්මේ නෑ. මට අවශ්‍ය අධ්‍යාපනය දුන්නේ නෑ කිය ඔහු ශෝක වුණේ නෑ. අන්න අතීතයේ හිර කූඩුවල ජීවත් වෙන අය නෙවෙයි. වර්තමානයේ තුල යමක් උපදවා ගන්න උත්සාහ කරන අය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොහොම කෙනෙක් වෙන්න ඕනේද? මෙන්න මේ වගේ කෙනෙක්, ලෞකිකවත් ආධ්‍යාත්මිකවත් දෙකෙන්ම. එතකොට ඒ නිසා මෙබඳු ඔබ හිත පසුතැවෙන දේවල් අතාරින්න. ඔබට මේ වෙලාවේ යම් දෙයක් නම් කරන්න තියෙන්නේ ඒ දේ කරන්න. අතීතං නානුසෝචන්ති, අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. නප්පජ්ජප්පන්ති අනාගතං, අනාගතය ගැන හිත ඉන්නේ නැහැ. අනාගතය ගැන හිත හිතා ගොඩාක් විතර්ක කර අනාගතය ගැන හිත මේ වර්තමානයේ විනාශ කරගන්නේ නැහැ ඒ කෙනා. පච්චුප්පන්නේන යාපින්ති, මේ වර්තමානයේ තුල යැපෙනවා. තේන වන්නෝ පසීදති, ඔහු තමයි ලස්සනට ඉන්නේ. ඔහුගේ තමයි වර්ණය ප්‍රසන්න වෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනේ ඔබට දැන් වර්තමානයේ තුල ඔබ ඉගෙන ගන්න ළමෙක් නම් ඔබ කරන්න ඕන දේ තමයි මේ වෙලාවේ අධ්‍යාපනයට මුල් තැන දෙන එක. වෙන දේවල් වලට හිත දාන්නේ නැතුව මේ වෙලාවේ ඉගෙන ගැනීම කළොත් එහෙම ඒතර අනාගතයේ සුදුසු කාලයේදී සුසු දේවල් කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපි ගත්තොත් බොහෝ විට ඔය පාසල් කාලයේදී පාසල් දරුවන් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ කාමයන්ට නැඹුරු වීම නිසා. එතකොට කාමයන්ට නැඹුරු වීමත් එක්ක තේරුමක් නැති දේවල්, දැන් කාමයට අපිව නැඹුරු වෙලා තේරුමක් නැති දේවල් එක්ක ළමයි ඉන්නවා. දැන් අන්තර්ජාලය තුල නොයෙක් දේවල් කරමින් ඔය විවිධ ගේම් වර්ගවලට ඇබ්බැහි වෙලා, ඊට පස්සේ විවිධ වීඩියෝ බලන්න පුරුදු වෙලා, ඊට පස්සේ චිත්‍රපටි බලන්න පුරුදු වෙලා. ඒතර මේ වගේ කාලේ කකා ඉන්නවා. එතකොට ඒ වගේම වෙනත් කාමුක අරමුණු වලට ළමයි ගොදුරු වෙනවා. අන්තිමට ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්නේ නැහැ. එතකොට අනාගතේ අර ධාර්මිකව කාම සම්පත් ලැබලා ඒන් සතුටු වෙන්න ඕනේ කාලෙදී ඒක කරගන්නත් බැරි වෙනවා. ඒතකොට ඒ නිසා විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව අසන දරුවන් විශේෂයෙන්ම අවබෝධ කරගන්න ඕනේ දේ තමයි නප්පජ්ජප්පන්ති අනාගතං. අනාගතය ගැන තෝනවට වඩා හිත ඉන්න එපා. වර්තමානයේ තුල පිහිටලා වර්තමානයේ කරන්න ඕන දේ කරන්න. දැන් එක්තරා සමීක්ෂණයකින් ලැබුණු දත්ත මත අපිට දකින්න ලැබුණා
ඒ සමීක්ෂණය කරලා තිබුණේ මේ පාසල් කාලයේ ඇති වෙන ප්‍රේම සම්බන්ධතා ගැන. පාසල් කාලයේ ඇති වෙන ප්‍රේම සම්බන්ධතා අවසානයේදී යථාර්ථයක් බවට පත්වෙච්ච අවස්ථා ඔබට හිතෙන්නේ කොච්චරක් විතර ඇද්ද? දැන් මෙතන ඉන්න අය හිතන්නකෝ. ඒක ප්‍රායෝගිකද? ප්‍රායෝගික නෑ. ඒ කාලේ හිතන්නේ ඒක තමයි ලොකුම දේ කියලා. නමුත් අවසානයේදී ඊ타ත්ම ස්වල්ප ප්‍රමාණයක් තමයි පාසල් කාලයේ ප්‍රේම සම්බන්ධතා වලින් විවාහයක් දක්වා ගමන් කරලා තිබුණේ. එතකොට එහෙමනම් පේනවා එතකොට ඒක දරුවෙක් තමන්ගේ ඒ හොඳට ඉගෙන ගන්න තියෙන කාලේ එහෙම දෙයකට යොමු කළොත් එතකොට ඒ තුල ඒ දරුවාගේ ජීවිතයේ අර සුදුසු කාලේ සුදුසු දේ නොකිරීම කියන දේ පිහිටනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දරුවන් තමන් අධ්‍යාපනය ලබන කාලයේදී ඒ අධ්‍යාපන කටයුතු හොඳට කරන්න හිත යොමන්න ඕනේ. ඒක සිදුවීමක් තියෙනවා. ඒ තමයි දැන් මම පෞද්ගලිකව අත්දකපු දෙයක්. ඒ තමයි දැන් අපේ සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා. දැන් ඒ ස්වාමින්වහන්සේලාගේ දැන් අපි පැවිදි වෙන්න කලින් ජීවිතය ගත්තට පස්සේ පැවිදි වෙන්න කලින් ජීවිතේ හොඳට ඉගෙනගත්ත හොඳට ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ ගොඩාක් ඉහළට ඉගෙනගෙන නැහැ. හැබැයි පැවිදි වුණාට පස්සේ ඒක අරමුණකට ඉලක්කගත වෙනවද නැද්ද? ඉලක්කගත වෙනවා. ඉලක්කගත වෙලා අර අතීතයත් ඇතෑරලා අනාගතයත් ඇතෑරලා ඊ ඉලක්කය තුල හික්මෙන්න පටන් ගන්නවානේ. එතකොට පින්නතුනි ඒ විදිහට දැන් සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා හිතා ගන්න බැරි තරම් දහම් දැනුමක්. හිතා ගන්න බැරි තරම් මතකයක්. එතකොට දැන් සමහර ස්වාමින්වහන්සේලා සමහර දහම් කොටාස මුල ඉඳලා අගට කටපාඩමින් කියනවා. දැන් පාළිය මුල ඉඳලා අගට දැන් සමහර ස්වාමින්වහන්සේලාට දැන් ඒ සූත්‍ර පිටකේ ගත්තොත් සූත්‍ර පිටකේ ඇතැම් කොටස් සම්පූර්ණයෙන්ම කටපාඩම්. එතකොට හැබැයි ගිහි ජීවිතය ගත්තාම සමහර විට එක්ක සැලුන් එක වැඩ කරලා තියෙනවා. එක්ක වෙන මොනවා හරි අර අධ්‍යාපනයේ ඍජුව අදාළ වෙන්නේ නැති එකක්. ඒ අධ්‍යාපනයේ අසාර්ථකයි. හැබැයි බලන්න අර අතීතයත් අතෑරලා අනාගතයත් අතෑරලා එක් දෙයක් තුල අරමුණු ගත වෙලා ඒ දෙයට කැප වෙලා කටයුතු කරද්දී අභ්‍යන්තරිකව තිබෙන කුසලතා මතුවෙන්න පටන් ගන්නවා. දැන් උන්වහන්සේලාගේ කුසලතා මතුවෙන්න පටන් ගත්ත කුමක් පිණිසද? නිවන් අවබෝධය පිණිස. එතකොට ඒකට අවශ්‍ය වෙන විදිහට දැන් එහෙනම් මතකය කියන දේ උන්වහන්සේලා තුල තිබිලාද නැද්ද? දියුණු කරගන්න පුළුවන් විදිහට තිබිලා. එතකොට ඒ දේවල් කල්පනා කරලා ගලපා ගන්නවා කියන එක උන්වහන්සේලා තුළ තිබිලාද නැද්ද? තිබිලා. හැබැයි අර ගිහි ජීවිතේ ගත කරන කාලේ ඒවා පාවිච්චි වෙලා නැහැ. පාවිච්චි වෙන්නේ නැති වෙන්න හේතුව අර ඒ අදාළ දෙයට අරමුණුගත නොවීම. ඉතින් ඒ නිසා පින්නතුනේ දැන් ධර්මයේ පුරුදු කරන ඔබත් ධර්මයේ දියුණු කරගන්න උනත් ඒ ධර්මයට අරමුණුගත වීම වැදගත් වෙනවා. එතකොට ඒකෙදි මේ අතීතයේ අත්හැරීමත් ඒ වගේම අත්හැරනවා කියන්නේ අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ. නමුත් අතීතය ගැන පසුතැවීමත් අතීතය ගැන ආස්වාදයෙන් මෙනෙහි කිරීමත් අත්හල යුතුයි. ඒ වගේම අනාගතය ගැන බය වෙන අයත් ඉන්නවනේ. අනාගතය ගැන බයවීමත් එහෙම නැත්නම් අනාගතය ගැන අනවශ්‍ය බලාපොරොත්තු හිතා අනාගතය ගැනම හිතා ඉන්න එකත් අත්හරින්න ඕනේ. මේකට ලස්සන සිද්ධියක් තියෙනවා පින්නතුනේ. මහා ධන කියලා වෙලෙන්දෙක් හිටියා. මොකක්ද ඒ වෙලෙන්දගේ නම? මහා ධන. මේ මහා ධන කියන වෙලෙන්දා මේ බරණැසට ගියා මුදල් ආයෝජනයක් කරන්න කියලා හිතාගෙන. බරණැසට ගිහාම බැලුවා මේ කාලෙට ගැලපෙන්න මොනවද මට ගන්න තියෙන්නේ. එතකොට දැන් මෙයා ගල් 500ක් අරගෙන ගියේ. එතකොට බරණැස ප්‍රසිද්ධ මොනවටද?
කසී සලු වලටනේ. දැන් කසී කියන්නේ මේ බරණැස අයිති ප්‍රදේශ ජනපදයට කියන්නේ කසී ජනපදේ. ඒත් කසී සලු කියන්නේ ඒ කසී කියන ජනපදයේ හදන සිනිඳු පටපිලි. එතකොට රෙදි වලට ප්‍රසිද්ධයි. එතකොට දැන් මෙයා බරණැසට ගිහිල්ලා බැලුවා මේ කාලේ මොකද්ද මං කරන්න ඕනේ ආයෝජනේ. මෙයාට මතක් වුණා සවැත් නුවර මෙන්න මෙච්චර කාලයකට පස්සේ තියෙනවා මේ දවස් 7ක නැකත් කෙලියක්. ඒ කියන්නේ දවස් 7ක ලොකු කානිවල් තියෙන ලොකු උත්සවයක් තියෙනවා. මුළු ඔක්කොම පිරිස මේ නැකත් කෙලියේ නැකත් කෙලිනවා. ඒතර ඒ කාලේට අලුත් ඇඳුම් ගන්නවා. එහෙමනම් හොඳම දේ මම ඒකට හරියන විදිහට වස්ත්‍ර ගන්න ඕනේ කියලා හිතලා මෙයා හැබැයි තෝරගත්තෙත් හොඳ මේවා. මෙයා තෝරගත්තේ මොකද්ද? කුසුම් භරත් කියලා විශේෂ වස්ත්‍ර හදනවා බරණැස. ඒවා සවැත් නුවරේ ගන්න අඩුයි. ඉතින් මෙයා ගැල් 500ම පිරෙන්න අර කුසුම් භරත් කියන වස්ත්‍ර ගත්තා. එතකොට දැන් ගැල් 500න් පුරවලා තියෙන්නේ මොනවද? අර කුසුම් භරත් කියන වස්ත්‍ර. ඊට පස්සේ දැන් මෙයා සවැත් නුවරට ගියා. සවැත් නුවරට යද්දී ගඟකින් එතර වෙන්න ඕනේ. මොකද එතර වෙන්න තියෙන ගඟ? අචිරවතී කියන ගඟෙන් එතර වෙන්න ඕනේ. පින්නතුනේ එදා ඉතින් ගියාම එයා හිතුවා දැන් ටිකක් මහන්සිනේ. අද මෙගොඩ නැවතිලා හෙට එතර වෙනවා කියලා හිතුවා. ඊට පස්සේ ඔන්න ගැල් ටික නවත්තගෙන මෙතර නැවතුණා. දැන් නැකත් කෙලියක් දැන් හිට අනිද්ද තියෙනවා. එතකොට පින්නතුනේ මොකද උනේ? ඉදා රෑ මහා හයියෙන් වහින්න පටන් ගත්තා. කොච්චර තදට වැස්සද කියන්නේ අර අචිරවතී නදියෙන් එතර වෙන්න බැරි තරමට වැස්සා. ඒත් එක්කම නැකත් කෙලිය පටන් ගත්තා. දැන් නැකත් කෙලිය මොකක් මැද්දද තියෙන්නේ? වැස්ස මැද්දේ තමයි නැකත් කෙලිය තියෙන්නේ. ඉතින් දැන් වෙලෙන්දට දැන් කර කියා ගන්න දෙයක් නැති වුණා. දැන් මෙයාට අර ගත්ත වස්ත්‍ර කුමා කරමුණු කරගෙනද ගත්තේ? මේ නැකත් කෙලියට විකුණන්න. දැන් හරියට වික්කන ගැල් 500න් විකිනෙනවා. නමුත් දැන් මිනිස්සුන්ට මෙයාට හරියට ඒක විකුණ ගන්න බැරි වුණා. අන්තිමට වැස්ස පෑවුවා. ගඟෙන් එතෙර වුණා. දැන් මෙයා කල්පනා කළා දැන් මම මොකද්ද කරන්නේ? මෙයා හිතුවා නෑ දැන් මෙහිමයි. මේ වස්ත්‍ර ආයෙ ගිනිච්චොත් පරණ වුණොත් මේක පාඩුයි. ඒ නිසා මම මේ වස්සාන කාලේ මේ සවැත් නුවරම වාසය කරනවා. ගිම්හාන කාලෙත් සවැත් නුවරම වාසය කරනවා. හේමන්ත කාලෙත් සවැත් නුවරම වාසය කරනවා. සවැත් නුවරම වාසය කරලා එතකොට අවුරුද්දක් විතර කාලයක් තියෙනවනේ. ඒ කාලය ඇතුළත මම වෙනම වෙළඳ සැලක් වගේ එකක් ආරම්භ කරලා නැත්තම් හන්දියක් ගානේ ගැල් ගෙනහිල්ලා මේ ඇඳුම් විකුණනවා කියලා සැලැස්මකට ආවා. එතකොට එයාගේ සැලැස්ම අනාගතය ගැන කොහොමද? ඉස්සරහට අවුරුද්දක් නැවතිලා මෙහෙම වස්සානෙත් ඉඳලා හේමන්තෙත් ඉඳලා ගිම්හානෙත් ඉන්න. ඉතින් ඔය ගැල් කරුවා ඔය වෙලින්දා ගැල් 500ත් අරගෙන යද්දී අපගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඒ මාර්ගයේම වැඩම කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අර මහා ධන වෙලින්දව. දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා පින්වත් ආනන්ද ඔය එන වෙලින්දා පේනවද? ඔය වෙලින්දා පින්වන්තෙක්. හැබැයි ජීවත් වෙන්නේ තව දවස් 7යි. ජීවත් වෙන්නේ කොච්චරද? දවස් 7යි. හැබැයි මෙයාගේ ප්ලෑන් එක දැන් බලන්න ප්ලෑන් අපිටත් එහෙම වෙයි නේද? දැන් ඔබටත් දැන් ඔබ සැලසුම් කළාට දේවල් අපි නොහිතන වෙලාවට දේවල් වෙන්නේ නැද්ද? නොහිතපු වෙලාවට නොහිතපු දේවල් වෙන්නේ. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා මෙයා ජීවත් වෙන්නේ දවස් 7යි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා අනේ පවුනීතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මෙයාට ගිහිල්ලා කියන්නද කියලා හෙව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් ආනන්ද ඔය වෙලෙන්ද ඔබ කියන දේ අහයිද? ස්වාමීනි මං උත්සාහ කරන්නම් කිව්වා. කියලා පිණ්ඩපාතේ වැඩියා ඒ වෙලෙන්ද ළඟට. පිණ්ඩපාතේ ගිහිල්ලා
ඒ වෙලෙන්දට කියනවා වෙලෙන්ද ළඟට ගියා. ගියාට පස්සේ දැන් වෙලෙන්දා මේ වන්දනා කළා. වන්දනා කරාට පස්සේ අහනවා පින්වත ඔබ කොපමණ කලක් මෙහි ඉන්නවද? ඒතර කිව්වා ස්වාමීනි මම දැනට නම් මගේ ප්ලෑන් එක දැනට තියෙන සැලසුම තමයි ස්වාමීනි මම මේ වස්සාන කාලෙත් ඉන්නවා. හේමන්ත කාලෙත් ඉන්නවා, ගිම්හාන කාලෙත් ඉන්න තමයි සවැත් නුවරම කල්පනාව කියලා කිව්වා. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එකපාරට මුණට කියන්නත් බෑනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා පින්වත ජීවිතේට වෙන අනතුරු අපි දන්නේ නැහැ. අපේ ජීවිතවලට මොන අනතුරු ඉස්සරහට තියනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදීව පින් කරගන්න කිව්වා. ඉතින් එහෙම කියපු ගමන් මොකද උනේ මේ වෙලෙන්ද එකපාරට කල්පනා කළා දැන් මේ ස්වාමීන් වහන්සේ මට මෙහෙම එකක් කියන්නේ. දැන් කිසි අදාළත්වයක් නැති එකක් නෙමේ වෙලාවට. එකපාරට ජීවිත අනතුරක් ගැන කිව්වා. කියලා ස්වාමීන් වහන්සේ කියනවා මේ හිතලා කියනවා ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේට අනේ ස්වාමීනි මට මොකක් හරි අනතුරක්වත් වෙන්න තියනවාද? ඔබ වහන්සේ එකපාරට මේ ජීවිත අනතුරක් ගැන කිව්වේ මට මොනවා හරි වෙන්නවත් තියනවාද කියලා ඇහුවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දව ඉඳලා කියනවා පින්වත ඔබේ ආයුෂ තියෙන්නේ තව දින 7යි. දින කීයද? තව දින 7යි කියලා කිව්වා. එතකොට ඔබට හිතෙන්නේ දැන් ඔබට එහෙම වුණා නම් ඔබ මොකක් කරයිද? දැන් ඔබට දැනගන්න ලැබෙනවා තව ආයුෂ තියෙන්නේ දවස් කොච්චරයිද? 7යි. මොකක් වෙයිද? අපි ඉක්මනටම ළමයි ඔක්කොටම ඉන්න කියයි නේද? එන්න කියලා ගොඩක් වෙලාවට ඊට පස්සේ සමහර විට දේපොළ ටික එහෙම බෙදලා දෙයි. ඒ ටික කරන්න ඕන නේව නේද? එතකොට ඊට පස්සේ ළමයි එක්ක අයියෝ මට දවස් 7යි ඉන්න තියෙන්නේ කියලා සමහරට ශෝක කර ඉඳී. ශෝක කර ඉඳී. නෑදෑයෝ වට වෙයි. ශෝක කර ඉඳී. දැන් මේ ළඟදී අපේ එක පින්වත් ස්වාමීන් වහන්සේ නමගේ ඥාති වෙච්ච එක්තරා ඥාති කෙනෙක් ඒත් පිළිකාවක් හැදිලා ඊට පස්සේ පිළිකාවේ අසාධ්‍ය තත්ත්වෙ තිබ්බේ. අන්තිමට ඒ කෙනා දැන් අන්තිමට අසාධ්‍ය වෙලා ඉඳිද්දී දැන් ධර්මයක් සිහි කරන්න එපා. අතීතේ සිහි කරන්නේ නැතුව අනාගතේ සිහි කරන්නේ නැතුව මේ වෙලාවේ දෙයක් සිහි කරන්න ඕනේනේ. ධර්මයක් අඩුමතරමේ කරපු පිනක් ඒ වෙනුවට හිත සම්පූර්ණයෙන්ම ගැටිලා තිබ්බේ. අරයා මාව බලන්න ආවේ නැහැ. මෙයා මාව බලන්න ආවේ නැහැ. අරයා මෙහිම කළා. මෙයා මෙහිම කළා. අයියෝ මං නැති වුණාට පස්සේ මගේ ළමයින්ට මොනවා වෙයිද? ඕවා හිතයි හිටියේ කොච්චර උත්සාහ කරත් හිත පිහිටවන්න බැරි වුණා. ඇයි ඒ? පුරුදු කරපු ධර්මයක් නැහැ. දැන් මේවා මේ කියන දේවල් පින්නතුනේ විමසන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට සමහර විට මේක හරි සරල දෙයක්. දැන් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ හරි සරල දෙයක් නේ කියලා ඔබට හිතෙයි. නමුත් මේවා සරල නෑ. ඔබ මේ දැන් හිතුවොත් තමයි හිතලා යෝනිසෝ මනසිකාරය කරලා තිබ්බොත් තමයි ඒ වෙලාවට කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපේ ජීවිතේට ඒ බඳු යථාර්ථයක් මුණ දෙන්න එද්දී අපි ගොඩාක් අසරණ වෙනවා පින්නතුනේ. අපිට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. නමුත් දැම්මම හිතලා තියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළනේ නිතර සිහි කරන්න කියලා. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝති. මට අයත් සියලු ප්‍රියමනාප දේන් වෙන් වෙන්නට සිදු වෙනවා. ඒවා වෙනස් ස්වභාවයන්ටපත් වෙනවා කියලා. අබින්හං පච්ච වෙක්කිතබ්බා නිතර සිහි කළ යුතුයි කිව්වා. මේවා නිතර හිතන්න ඕනේ දේවල් පින්නතුනේ. ඉතින් එතකොට මොකද උනේ මේ කෙනා මේ මහා ධන වෙලෙන්ද හිතුවා දැන් මට මේ කුසුම්බරත් වස්ත්‍ර ගැල් 500ක් තියෙනවා. නමුත් මම මැරුණොත් මම මේ මොනවත් අරගෙන යන්නේ නැහැ. ඔක්කොම දාලා යන්නේ.
මට මෙච්චර ධනෙ දෙනවා. මම දැන් මැරුණොත් මේව ඔක්කොම මම දාලා යන්නේ. මේ මොනවත් මාත් එක්ක යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට දැන් පරලොවට අවශ්‍ය දේ කරගන්න ඕනේ කියලා හිතලා දැන් දවස් 7යිනේ තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිල් සමාදන් වුණා. 8 සීලේ පිහිටියා. උපෝසථ සීලේ පිහිටලා ඒ Tamanට තියෙන දවස් 7ම මහා දන් පැවැත්තුවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දවස් 7ක් දන් දුන්නා පින්නතුනේ එක දිගට. එතකොට දවස් 7ක් දන් දීලා 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ අනුමෝදනාව කළා. ලස්සන ගාථා රත්නයක් පින්නතුනේ. දැන් මේවා අපි මතක තියාගන්න ඕනේ මේ ගාථා. නිතර උදේ හවස කිව්වත් අපිට සිහිය උපදිනවා. ඒ ගාථාවේ තියෙන්නේ මෙහෙම. ඉද වස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු මෙහිම වස්සාන කාලේ වැසි මාස 4 මම මෙහෙම ඉන්නවා. ඒ වගේම ගිම්හානිත් හේමන්තෙත් මෙහෙම ඉන්නවා. ඉති බාලෝ විචින්තේති බාලකිනා එහෙමයි හිත ඉන්නේ. බාලකිනා ඒ කියන්නේ මේ නුවණ අඩු බාලකිනා හිත ඉන්නේ ඕවා. මම වස්සානෙත් මෙහෙම ඉන්නවා. මම ගිම්හානෙත් ඉන්නවා. හේමන්තෙත් ඉන්නවා කියලා අනාගතය ගැනම හිත පවත්ත ඉන්නවා බාලකිනා. නමුත් අන්තරායන් බුද්ධති තමාහට වන ජීවිතාන්තරාය දකින්නේ නෑ. වෙන අනතුරු දකින්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මය අහලා මේ මහා ධන වෙලෙන්දා ඒ ඉඳගෙන ඉන්න ආසනයේම මොකද උනේ? සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. ඉතින් පින්නතුනේ ඊට පස්සේ මේ මහා ධන වෙලෙන්දා තමන් නැවතිලා ඉන්න තැනට ගියා ගොඩාක් සතුටින්. යද්දි ඔළුවේ හැකුමක් එන්න පටන් ගත්තා. ඔළුවරි දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් ඇලවුණා. ඒක තමයි ඔහුගේ අවසාන නිින්ද උනේ. එදාට හරියටම දවස් කීයද? 7යි. ඔහු මරණයටපත් වෙලා තුසිත දෙව්ලොව දෙවියන් අතර ඉපදුනා. ඒතර බලන්න පින්නතුනි දැන් අපි දන්නේ නැහැ කොයි වෙලාවේ කොයි විදිහට අපට මරණයටපත් වෙන්න වෙයිද කියලා. ඉතින් ඒ නිසා වර්තමානයේ තුල හැකිතාක් පින් කරන්න ඕනේ. හැකිතාක් ධර්මයේ පුරුදු කරන්න ඕනේ. හැකිතාක් ධර්මයේ විමසන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද කියන එක. ඊළඟ ගාථාවෙන් අනාගතප්ප ජප්පාය ඔන්න නොලද්දේ පතපතා ඉඳලා අනාගතේ ගැන පතපතාම ඉඳලා අතීතස්සානු සෝචනා අතීතයට අනුව අතීත සිදුවීම සිතා ශෝක කර ඉන්න කෙනා ඒතේන බාලා සුස්සන්ති නලෝ හරිතෝ ලුතෝති හරියට ඔය මේ කපපු බට තියෙන්නේ. බට කියන්නේ මොනවද? උණ බට. කපපු අර චූටි බට තියෙන උණ බට කපපු උණ පඳුරක් අර අවුවට වේලිලා යන්නේ. ඒ වගේ වේලිලා කියනවා ඉන්නේ කවුද? අතීතය ගැන ශෝක කරන කෙනත් අනාගතය ගැන අනවශ්‍ය විදිහට හිත ඉන්න කෙනත්. එතකොට එහෙම නොවෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කළ යුතු දේ හරි ලස්සනට පෙන්වා දුන්නා. බද්දේක රත්ත සූත්‍රවල බද්දේක රත්ත ගාථාවල කොහොමද ඒක තියෙන්නේ? අතීතං නන්වාගමෙය්‍ය අතීතය ආයේ ඉන්නේ නැහැ. නප්පටි කංකේ අනාගතේ. එතකොට අනාගතය ගැන හිත හිතා ඉඳලා වැඩක් නැහැ. පච්චුප්පන්නංච යේ ධම්මේ
මේ වෙලාවේ හටගන්නා දේ තුල හටගන්නා ධර්මයන් පිළිබඳව තත්ත විපස්සති. ඒ මොහොත තුලම නුවණින් දකින්න. ඒ මොහොත තුලම විදර්ශනා කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට පින්නතුනි ඔබ දැන් ස්කන්ධ ධාතු ආයතන විදිහට මේ ජීවිතේ නම් වූ ලෝකේ හට ගැනීම, මේ ජීවිතේ නම් වූ ලෝකේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය, ඒ වගේම මේ ජීවිතේ නම් වූ ලෝකේ වෙනසී යෑම ගැන යම් අවබෝධයක් තියන අය. ඒතර ජීවිතේ එදිනෙදා ගත කරද්දී එදිනෙදායේ අවබෝධය එදිනෙදා ජීවිතේට ගලපා ගන්න ඕනේ. එහෙම ගලපා ගත්තොත් තමයි අපි ධර්මයෙන් ප්‍රතිඵල ගත්තා වෙන්නේ. දැන් අපේ පරණගම මහත්තයා දැන් ඊ අනතුරට මුණ දුන්නට පස්සේ එතුමා ඒ සත්කම කරන තුරුම ඒ වේදනාවන් අනිත්‍ය වශයෙන් විමසලා තියෙනවා. ඒතර බලන්න ඒක තමයි දැන් ධර්මය ගලපා ගන්නවා කියන්නේ ඒකයි. ඒකෝට තමන්ගේ ජීවිතය අතාරින්න ඕනේ. දැන් ළමයි ගැන හිතන ඒවා අතාරින්න ඕනේ. වෙන ඒවා හිතන ඒවා අතාරින්න ඕනේ. කරන්න බැරි වෙච්ච ඒවා ගැන හිතන ඒවා අතාරින්න ඕනේ. ඊට පස්සේ අනාගතේ මොකක් වෙයිද කියලා හිතන එකත් අතෑරලා ඒ මොහොත තුල සිහියෙන් හිටියොත් පින්නතුනි ඔබට ඔබේ ජීවිතේ ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන්. එහෙම තමයි ලෝකෝත්තර වේග ගලපගන්නේ. දැන් මං ඉස්සෙල්ලා කිව්වේ ලෞකිකව ගලපගන්න හැටි. අර උදාහරණයක් කියලා. ඉතින් මේකෙදි හරි ලස්සන තව ලස්සන ගාථා රත්නයක් අපිට හමු වෙනවා. ඒ ගාථා රත්නය හමු වෙන්නේ ධම්මපදයේ. දැන් අර කලින් මම කියපු අර ඉදවස්සං වසිස්සාමි කියන ගාථාවත් අයිති වෙන්නේ කොහෙටද? ඒ ධම්මපදයේ 286 වෙනි ගාථාව. දැන් මේ ගාථා රත්නය ධම්මපදයේ 348 වෙනි ගාථා රත්නය. ඉතින් ධර්මයේ ගැන සඳහන් වෙනවනේ එක බණ පදයක රහතුන් ගණනාවක් වැඩ ඉන්නවා කියලා. හරි අద్භූතයි පින්නතුනේ. කියන්නේ ඒ බණ පදයෙන්ම රහත් වෙච්ච උතුමෝ ඉන්නවා. ඉතින් මේ ගාථා රත්නේ තියෙන්නේ මෙහෙම එකක්. මුංච පුරේ මුංච පච්චතු අතීතය අතාරින්න. අතීතේ නිදහස් වෙන්න මුංච පුරේ. එතකොට අතීතය අතාරින්න කියනවා. අතීතය ගැන තෘෂ්ණාවෙන් මෙනෙහි කරන එක. අතීතය ගැන හිත හිතා ඉන්න එක. සහ අතීත සංස්කාර තුල ජීවත් වෙන එක අතාරින්න කියනවා. මුංච පච්චතු අනාගතයත් අතාරින්න කියනවා. අනාගතය ගැන හිත හිත ඉන්න එකත් අතාරින්න කියනවා. එතකොට කියනවා මජ්ජේ මුංච භවස්ස පාරගු මෙදත් අතාරින්න කියනවා. දැන් අතීතයත් අතාරින්න කියනවා, අනාගතයත් අතාරින්න කියනවා. මැද මොකක්ද එහෙනම්? වර්තමානයේනේ. එතකොට මැදත් අතාරින්න කියනවා. එතකොට එහෙනම් මැද තියෙන දෙයකටත් ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ. වර්තමානයේටත් නොඇලී අතාරින්න කියනවා. එතකොට යම් කෙනෙක් අන්න මුංච පුරේ අතීතය අතාරින්න, මුංච පච්චතෝ අනාගතය අතාරින්න, මජ්ජේ මුංච මෙදත් අතාරින්න, භවස්ස පාරගු මේ භවේ නිතර වෙන්න, සබ්බත් විමුක්ත මානසෝ සියලු දෙයින් නිදහස් වූ මනසින් යුක්තව නපුරං ජාති ජරං උපේහිසි ආයත් මේ ඉපදෙන මැරෙන සසරට එන්නේ නැතිව මේ සසරට නොපෙමිනෙන්න කියන එක තමයි මේ ගාථාවේ අර්ථය. දැන් හරි ලස්සන ගාථාවක් නේ. ඒ වගේම හරි ලස්සන විස්තරයකුත් මේ ගාථාවත් එක්ක තියෙනවා පින්නතුනි. මේ ගාථාවේ අර්ථ හොඳට තේරුම් ගන්න පුළුවන් මේ විස්තරයෙන්. ඒ තමයි ඔය මගධ රටේ පින්නතුනි අගනුවර රජගහනුවරනේ. මේ මගධ රටේ හිටියා හොඳ දක්ෂ සර්කස් කණ්ඩායමක්. ඒතර මේ සර්කස් කණ්ඩායමගේ වැඩේ සර්කස් පෙන්වන එක. එතකොට විවිධ විදිහ සර්කස් පෙන්වනවා. එතකොට ඒ අය මුළු මගධ ජනපදයේම ප්‍රසිද්ධයි. අවුරුද්දකට සැරයක් ඒ අය රජගහනුවරට එනවා රජතුමාට සර්කස් පෙන්වන්න. රජතුමාට සර්කස් පෙන්වලා ඊට පස්සේ දවස් 7ක් නගරයේ විවිධ තැන්වල ඒ සර්කස් සංදර්ශන තියෙනවා. එතකොට ඒකට මුළු නගරෙම එකතු වෙනවා. ඒ කාලෙට
මුළු නගරෙම සර්කස් බලන්න එනවා. ඒ ගැන විස්තර කියනවා කොහොමද ඒක වෙන්නේ? දැන් මිනිස්සු දැන් පිරිලා ඉඩ නැති වෙනවානේ. දැන් පිට්ටනිය වගේ තැනිතලා තැන් වල කරන්නේ. ඒතකොට කරනවා කියන්නේ මිනිස්සු ගෙවල් වල තියෙන ඇඳවල් අරගෙන එනවලු. ඇඳවල් අරගෙන ඇවිල්ලා ඇඳවල් එකක් උඩ එකක් තියලා බඳිනවලු. බැඳලා දැන් ඒකට මෙහෙම තට්ටු හැදෙනවනේ. ඒ වගේ රිංගල තමයි බලන්නේ. ඒ වගේ රිංගලා මෙහෙම ඒතර ඈත පේනවනේ. ඒත් බොහෝ පිරිසකට එකවර බලන්න පුළුවන් වෙන විදිහට වටේම ඒ විදිහට ඇඳවල් දාලා හදා ගන්නවලු. ඉතින් ඒ විදිහට ඇඳන් එක උඩ එක තියලා බැඳලා තමයි සර්කස් බලනවා කියන්නේ. එතකොට මේ සර්කස් කණ්ඩායමේ ප්‍රධානියට දුවෙක් හිටියා. තරුණ දුවෙක්. මේ දුව පුදුම දක්ෂයි. මොනවටද දක්ෂ? පිනුම් ගහන්නට දක්ෂයි. එතකොට මෙයා මොකද කරන්නේ? අර මේ සර්කස් එකේ අර ලණු උඩ ගිහිල්ලා හිතා ගන්න බැරි තැන්වල හිතා ගන්න බැරි විදිහට පිනුම් ගහනවා. හරි ලස්සන කෙනෙක්. එතකොට දැන් මේ කෙල්ල හින්දා මේ සර්කස් කණ්ඩායම තවත් ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඉතින් එදා සර්කස් පෙන්වන දවසේ තරුණ කුමාරයෙක් හිටියා සිටු පවුලක ඉපදිච්ච. එයාගේ නම උග්ගසේන. මොකද්ද නම? උග්ගසේන. ඒතර මේ උග්ගසේනත් යාළුවොත් එක්ක සර්කස් බලන්න ගියා. දැන් ඉන්න දැනක් තිබ්බේ නෑ. අන්තිමට ඇඳක් උඩට නැගලා තමයි උග්ගසේනටත් යාළුවොත් එක්ක සර්කස් බලන්න උනේ. දැන් මේ තරුණ කුමාරයා සර්කස් බලද්දි දැක්කා තරුණ ගෑනු ළමෙක්, ලස්සන ගෑනු ළමෙක්, රන්රුවක් වගේ ගෑනු ළමෙක් මෙන්න උඩ පැන පිනුම් ගගහ සර්කස් දාන හැටි. දැක්කහම මෙයාගේ සර්කස් එක ඉවර වෙනකම්ම මෙයාගේ ඇහැ තිබ්බේ කොතනද? අර ගෑනු ළමයා ගැන. දැන් බලන්න පින්නතුනේ ඒකේ හැටි. දැන් මේ සිටු කුමාරයෙක්. හිත බැඳුනේ කාටද? සර්කස් කණ්ඩායමක සර්කස් දාන කෙල්ලෙක්ට. දැන් අච්චර මහා ධනයක් තියෙන වැදගත් පවුලක කෙනෙක්. ඒකයි දැන් පින්නතුනේ මේ දැන් විවාහය කියන එක නම් මුළුමනින්ම කර්මානුරූපයි. ඒක එන විදිය හිතා ගන්න බෑ. එතකොට දැන් මේ තරුණයා මේ උග්ගසේන හිතුවා මම හොය හිටපු කෙනා. දැන් ඒ තුල හිත නැවතුණා. මෙයා සර්කස් බලලා ඉවර වුණා. දැන් වෙන යන්න තැනක් නැහැ. රෑ ගෙදර ගියා. රෑ ගෙදර ගියාට පස්සේ උග්ගසේන කෑම කන්නෙත් නැහැ. වතුර බොන්නෙත් නැහැ. අම්මලට කියනවා අම්මේ තාත්තේ මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ මම මැරෙනවා. එතකොට අම්මයි තාත්තයි බැලුවා දැන් මෙච්චර මේ අමාරුවෙන් හදාගත්ත කොල්ලා. දැන් මේකා මැරෙන්න යනවා. ඇයි පුතේ ඇයි මොකද උඹට උනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා නෑ අම්මේ එක ගෑනු ළමෙක් ඉන්නවා. එයා තමයි බඹා මගේ නළලේ කෙටු එකි. එතකොට එයා නැත්තම් මං මැරෙනවා කියලා කිව්වා. ඊට පස්සේ දැන් අම්මයි තාත්තයි බැලුවා දැන් මේක හරියන්නේ නැහැ නේ. බය වුණා අම්මයි තාත්තයි. බය වෙලා ඇහුවා විස්තර. ඇහුවාම බලද්දි මේ පාරක් ගානේ සර්කස් පෙන්නන පවුලක ගෑනු ළමෙක් කිව්වා ඒ කසාද හරියන්නේ ඒ කසාද හරියන්නේ ඉන්න හිටම අපි හොඳ වැදගත් සිටු පවුලකින් මේ හොඳ කෙල්ලෙක් ගෙනලා දෙන්න. එතකන් ඉවසපන් කිව්වා. ඊට පස්සේ මේ උග්ගසේන කියනවා නෑ මට එහෙම කවුරුත් එපා. මෙයා නැත්තම් මං මැරෙනවා. දැන් අම්මයි තාත්තටයි තේරුණා මේක ටිකක් බරපතලයි වැඩි. දැන් මේ පුතා දැන් මේක හිතටම අරගෙන දැන් මෙයා ඇත්තටම මැරෙන්නත් පුළුවන්. අන්තිමට මොකද කළේ? සර්කස් කණ්ඩායමේ නායකයාව ගෙන්න ගත්තා. ගෙන්නගෙන කිව්වා මේ ඔබේ දුවක් ඉන්නවද? ඔව් ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා රන් කහවණු ලක්ෂයක් දුන්නා. රන් කහවණු ලක්ෂයක් කියන්නේ ලොකු මුදලක් නේ. රන් කහවණු ලක්ෂයක් දීලා කිව්වා මේ රන් කහවණු ලක්ෂ දෙන්නම් දුව දීලා යන්න කිව්වා. එතකොට දැන් අර එයාව පුතාට දෙන්න බැලුවේ අරගෙන. එතකොට අර නායකයා කියනවා නෑ අපි එහෙම අපේ ළමයින්ව විකුණන්නේ බෑ කිව්වා. එතකොට දැන් අර අම්මටයි තාත්තටයි කරගන්න දෙයක් නැති වුණා.
ඒ දෙන්න බැගෑපත් වුණා නේ අපේ පුතා ඔහේගේ දුවට මේ වහ වැටලා ඉන්නේ මේ නැත්තම් පුතා ජීවත් වෙන්නේ නැහැ කියනවා. අනේ දෙන්න කිව්ව දුව. ඊට පස්සේ මේ තාත්තා කියනවා එහෙම බෑ. මගේ දුවව මං දෙන්න කැමති. හැබැයි යා එන්න ඕනේ අපිත් එක්ක. කවුද? උග්ගසේන සර්කස් කණ්ඩායමත් එක්ක ඉන්න ඕනේ අර වත ඇරලා. ඒක හේවන විතරයි. උග්ගසේන කොහෙදෝ ඉඳලා අහගෙන ඉඳලා කියනවා මාමේ පොඩ්ඩක් ඉන්න මං එන්නම්. එතකොට දැන් අම්මටයි තාත්තටයිත් කරගන්න බැරි වුණා. දැන් කොල්ලගේ ජීවිතේ බේර ගන්නත් ඕනේනේ. ඊට පස්සේ ඔන්න උග්ගසේන හොඳට ජැන්ඩියට ඇඳගෙන මාමණ්ඩිත් එක්ක ගියා. දැන් ඉදා ඉඳලා දැන් මෙයා සර්කස් ශිල්ප දන්නවද? ශිල්ප මොනවද දන්නේ නැහැ. දැන් මෙයාට කරන්න තියෙන්නේ බඩු අදින එකයි. දෙමි සිටු කුමාරයා බලන්න මේ ගෑණියකින්ද වෙච්ච වැඩේ. බඩු අදින එකයි බඩු රකින්න එකයි තමයි කරන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒක කර කර ඉන්නවා දැන්. ඔය අතර මේ දෙන්නට බබෙක් හම්බුණා පුතෙක්. දැන් අර කෙල්ල මොකද කරන්නේ? පුතාව නලවනවා. පුතාව නලවන්නේ කොහොමද? බඩු අදින එකාගේ පුතා නෙලවියා. බඩු රකින්න එකාගේ පුතා නෙලවියා. කිසි ශිල්පයක් දන්නේ නැති එකාගේ පුතා නෙලවියා. දැන් ඕක ඇහෙනවා කාටද? උග්ගසේනට. දැන් උග්ගසේනට හොඳටම ලැජ්ජයි. උග්ගසේන ඇවිල්ලා අහනවා මේ අනේ මේ ඔයා ඔය කවුරු ගැනද කියන්නේ? එතකොට අර දැන් කෙල්ල කියනවා මං කියන්නේ ඉතින් මේ පුතාගේ තාත්තා ගැන තමයි කියනවා. දැන් මෙයාට ලොකු ලැජ්ජාවක් ආවා. දැන් බලන්න පින්නතුනේ දැන් ගෑණියක් නිසානේ නීච වෙච්ච හැටි. බැනුම් අහගෙන. ඊට පස්සේ මොකද උනේ? මෙයා කියනවා එහෙනම් මං යන්න කිව්වා. දාලා. ඊට පස්සේ අර කෙල්ල මොකද කරන්නේ? යන තැනකට අනේකයෙත් කියලා ආයෙත් අර කවියම කී ළමයාව නලවන්න පටන් ගත්තා. එතකොට දැන් අරයට හරි ලැජ්ජාව. එයා මොකද කළේ? දැන් මම බඩුව ඇදලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් මෙහෙට දාලා යන්නත් බෑ. හැබැයි අර කිව්වට යනවා කියලා කිව්වට එහෙම ය아가න්නත් බෑ. එයා මොකද කරේ? එහෙනම් මම ශිල්පයක් ඉගෙන ගන්න ඕනේ කියලා මාමණ්ඩි ළඟට ගිහිල්ලා කිව්වා මාමණ්ඩි මට පිනුම් ගහන්න හැටි කියලා දෙන්න කියලා. ඉතින් මේ සිටු කුමාරයා අන්තිමට සර්කස් කණ්ඩායමක පිනුම් ගහන්න පටන් ගත්තා. දැන් බලන්න වැටිච්ච තැන. හැබැයි මෙයා දක්ෂයි. අන්තිමට කොච්චර දක්ෂ වුණාද කියන්නේ ඒ සර්කස් කණ්ඩායමේ මෙයා තරම් ලස්සනට පිනුම් ගහන කෙනෙක් තව හිටියේ නෑ. එච්චර ලස්සනට පිනුම් ගැහුවා. මෙයාට පුළුවන් එකවර අර උසට හිටවන රිට තියෙනවනේ. ඒ රිට උඩ හිටගෙන කරණම් 7ක් ගහන්න පුළුවන්. ඒතර හිතලා බලන්න දැන් උස රිටක් උඩ ඉඳලා කරණම් 7ක් ගහනවා කියන්නේ අහසට පැනලා කරණම් 7ක් කැරකිලා ආයෙත් රිට උඩ හිට ගන්නවා. ඒ රිට උඩම. ඒතර කොච්චර ජවයක් තියෙන්නේ නැද්ද? කොච්චර හැකියාවක් තියෙන්නේ නැද්ද? එතකොට දැන් ඒ සර්කස් කණ්ඩායම දැන් තවත් ප්‍රසිද්ධ වුණා. කවුරු නිසාද? උග්ගසේන හින්දා. ඊට පස්සේ දැන් පින්නතුනේ ඔන්න රජගහ නුවරට යන දවස ආවා. ආයෙත් ගමට යනවා. ඒත් එක්කම ප්‍රසිද්ධ වුණා දැන් උග්ගසේන සිටු කුමාරයා අන්න පිනුම් ගහන්න පුරුදු වෙලා හිතා ගන්න බැරි විදිහට පිනුම් ගහනවා. කියලා දෙක උග්ගසේනගේ පිනුම් බලන්න. දැන් මිනිස්සුන්ට දැන් ඊට වඩා දෙයක් නැහැ. එතකොට මෙයා හරි දක්ෂයෙක් කියන එක ප්‍රසිද්ධ වෙලා තිබ්බා. ඒත් එක්කම අඬබෙරත් ගියා. ඔන්න තවත් දවස් 7කින් උග්ගසේන සිටු පුත්‍රයා පිනුම් ගහනවා. ඒ පිනුම් වලට සමපිලුම් කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බලන්න වරෙල්ලා කියලා පණිවිඩ යන්න පටන් ගත්තා. ඔන්න පොඩි මාකටිං කැම්පේන් එකකුත් ගියා. ඊට පස්සේ දැන් මෙතන උග්ගසේනනේ දැන් කවුරුත් දන්න කෙනා සිටු කුමාරයා ඒත් එක්ක දැන් දක්ෂයා ඔක්කොම එකතු වුණාට පස්සේ හිතා ගන්න බැරි සෙනගක් එකතු වුණා.
දැන් කවදාවත් ඒ සර්කස් බලන්න ආපු නැති තරම් සෙනග එකතු වුණා. දැන් ඉදා උදේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ දිහා බැලුවා. කාටද මම සරණක් වෙන්නේ කියලා. ඒතර දැක්කේ කාවද? දැක්කේ මේ උග්ගසේනව. එතකොට පින්නොතනේ දැන් උග්ගසේන ඔන්න සිටු පුත්‍රයා මේ කරණම් ගහන්න ලෑස්ති වුණා. ලෑස්ති වෙලා රිට උඩට නැග්ගා. නැගලා ඉස්සලා තමන්ගේ අර ශක්තිය පෙන්නවා. පෙන්නලා දැන් මිනිස්සු ඇසිපිය නොහිලා බලන් ඉන්නවා. ඊළඟට මොකක් වෙයිද? ඔන්න ඌ දන්න ඉහෙළම දේ කළා. මොකද්ද? උඩ පැනලා කරණම් 7ක් ගැහුවා. කරණම් 7ක් ගහලා ආයර රිට උඩ මර චූටි රිට උඩම හිටගත්තා. මිනිස්සු ඔල්වරසන් දෙන්න පටන් ගත්තා. එහෙම කරණම් 7ක් ගහන එක හිතාගන්න බෑනේ. එතකොට මිනිස්සු විශ්මයටපත් වුණා. දැන් උග්ගසේනටත් ගොඩාක් සතුටුයි. පින්නතුනි ඒ වගේ එකක් කරන්න ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ශරීරය ගැන, ශරීරයේ තියෙන ඉරියව්ව ගැන, තමන් ඉන්න තැන ගැන, ඊට පස්සේ යද්දී ඒ යන චලනය ගැන, එහෙම චලනය වෙලා ආපහු කකුල් තියන්න ඕනේ තැන ගැන, ඒ විදිහට මේ හිතාගන්න බැරි තරම් ඒකාග්‍රතාවයක් එක තමයි ඒක කරන්නේ. ඉතින් උග්ගසේන කීම දියුණු වෙලා තිබ්බා. එතකොට දැන් උග්ගසේන ඊළඟ මේ සෙල්ලම දාන ලෑස්ති වුණා. දැන් මිනිස්සු ඇසිපිය නොහිලා බලන් ඉන්නවා මේ විශ්මේජනක දේ බලන්න. ඒත් දැන් කට්ටිය ඔක්කොම නිශ්ශබ්ද වුණා. ඇසිපිය නොහිලා කටවල් අරගෙන බලන් ඉන්නවා. බලන් ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් සමගින් එතෙන්ට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ එතනින් වැඩම කරනවත් එක්කම එක මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ වඩනවා දැකලා කෑ ගහලා කිව්වා අන්න භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනාසේක කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ මිනිස්සු ඔක්කොම බැලුවේ කවුරු දිහාද? බුදුරජාණන් වහන්සේ දිහා බලලා සාදුකාර පවත්වන්න පටන් ගත්තා. උග්ගසේන හොඳටම අප්සෙට් ගියා. උග්ගසේනගේ හිත කැඩුනා. උග්ගසේන හිතුවා අයියෝ අපි මේ අවුරුද්දකට සැරේ ඇවිල්ලා සර්කස් පෙන්නන්නේ. ඒකත් වැඩක් නැතුව ගියා. මේක මන් දිහා නෙවෙයිනේ බලන්නේ. බලන්නේ කවුරු දිහාද? බුදුරජාණන් වහන්සේ දිහානේ. එතකොට දැන් අපි මං මේ පෙන්නන සර්කස් එකේ හිස් වෙලා ගියා කියලා සිතවිල්ලක් ආවා. ඒ සිතවිල්ල එනවත් එක්කම බුදුරජාණන් වහන්සේ ඒක හිතෙන් දැක්කා. දැකලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට කිව්වා මේ මොග්ගල්ලාන ගිහිල්ලා උග්ගසේනට ශිල්ප දක්වන්න කියන්න කියලා. එතකොට පින්නතුනි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර මේ රිට ළඟට ගියා. පාමුලට ගිහිල්ලා උග්ගසේනට කතා කළා. දැන් මිනිස්සු බලන් ඉන්නවා මේ මොකද්ද වෙන්නේ දැන් කියලා. එතකොට රිට ළඟට ගිහිල්ලා කියනවා මහා බල ඇති උග්ගසේනයිනි නාටක පුත්‍රයනි නැටුම් දක්වන්න ශිල්ප දක්වන්න මහජනයා සතුටු කරන්න කියලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේත් එතන. දැන් ස්වාමීන් වහන්සේලාත් බලන් ඉන්නවා ඒක. දැන් මිනිස්සුත් බලන් ඉන්නවා. එතකොට උග්ගසේනට ලොකු සතුටක් ආවා. බුදුරජාණන් වහන්සේත් එහෙනම් මගේ ශිල්ප දකින්න කැමති කියලා ලොකු ගැම්මක් ආවා යාට. දැන් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් කැමතියි මගේ ශිල්ප දකින්න කියලා. ඒත් එක්කම මිනිස්සු ආයෙත් බැලුවේ කවුරු දිහාද? උග්ගසේන දිහා. උග්ගසේන හිතුවා දැන් බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් ඉන්නේ එකේ. මම හොඳටම ශිල්ප දක්වන්න ඕනේ කියලා හිතලා හොඳට හිත එකඟ කරගත්තා. හොඳටම හිත එකඟ කරගෙන පැන්න පින්නතුනි පිම්මක්. කොච්චර පැන්නද කියන්නේ පිනුම් 14ක් ගැහුවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන දක්ෂතාවය වගේ දෙගුණයක්. පිනුම් 14ක් ගහලා ආයිත් අර රිට උඩ හිටගත්ත. දැන් බුදුරජාණන් වහන්සේ ඔක බලන් ඉන්නවා. දැන් මිනිස්සු ඔක්කොම බලන් හිටියේ මෙයාගේ පිනුම් ගැන. මෙයා පැනපු පිනුම් 14 දිහා මිනිස්සු බලන් හිටියේ.
ඒත් එක්කම මේ මිනිස්සු බලන් හිටියා රිට උඩ හිටගත්ත හැටි. බුදුරජාණන් වහන්සේ බලන් හිටියේ දිහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බලන් හිටියේ යාගේ හිත දිහා. බුදුරජාණන් වහන්සේ දැක්ක අර මුගලන් මහරහතන් වහන්සේ කියපු එක ඇහුවාම එයාගේ හිත සතුට වුණා. සතුට ආවා හිතට. ඒත් එක්කම එයා කෑ ගහලා කිව්වනේ මහා 이르දිමත් මහා මුගලන් වහන්සේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේ හොඳින් බලනු මැනව ශිල්ප දක්වන්නෙමි කියලා තමයි ශිල්ප දැක්කුවේ. ඒත් එක්කම එයාගේ හිතේ ලොකු සතුටක් ඉපදෙනවා දැක්ක බුදුරජාණන් වහන්සේ. ඒත් එක්කම දැක්කා අර පිම්ම ගන්න හිත එකඟ වෙන හැටි. ඒ එකඟ වීම අර පිම්මෙන් පිම්ම වැඩි වුණා. මොකද එහෙම නැත්තම් බෑ අර ආයෙත් පිමි 14කට පස්සේ අර රිට උඩ ඉඳ ගන්න ඒක අමාරු වැඩක්. හරි සියුම් වැඩක්. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා එයාගේ හිතේ එයා ඒ කරන ක්‍රියාව තුළ ඉරියාපතේ තුළ හිත එකඟ වෙලා තියෙන්නේ දැන්. ওই ඉරියාපතේ තුළ හිත එකඟ වීමේ අග්‍රම තැන ඉන්නේ රිට උඩ ආපහු හිටගත්ත වෙලාවේ. එතකොට රිට උඩ උග්ගසේන හිට ගන්නවත් එක්කම අර පැනලා පිනුන් 14ට පස්සේ රිට උඩ පිහිටනවත් එක්කම බුදුරජාණන් වහන්සේ උග්ගසේනට මෙන්න මේ ගාථාව කිව්වා. මොකද්ද? මුංච පරේ මුංච පච්චතු අතීතය අතාරින්න අනාගතයත් අතාරින්න මජ්ජේ මුංච මේ වර්තමානයේනේ දැන් හිත තියෙන්නේ දැන් උග්ගසේනට වෙන මොනවත් මතක නැහැ. උග්ගසේන අතීත ගැන හිතන්නෙත් නෑ අනාගතේ හිතන්නෙත් නෑ දැන් වර්තමානයේ තුල තමයි හිත තියෙන්නේ අර බැලන්ස් එක ගැන කිව්වා. මජ්ජේ මුංච මැදත් අතාරින්න. මැදට තියෙන ඇල්මත් අතාරින්න. මැදට තියෙන තෘෂ්ණාවත් අතාරින්න. කියන්නේ වර්තමානයත් අතාරින්න. භවස්ස පාරගු මේ භවයෙන් ඊතර වෙන්න. සබ්බත් විමුක්ත මානසෝ එතකොට සියලු දෙයින් නිදහස් වූ මනසින් යුක්තව න පුනං ජාති ජරං උපේහිසි කියලා කිව්වා. ආයෙත් මේ ජාති ජරා තියෙන මේ ඉපදීම ජරාවටපත් වීම තියෙන සසරට එන්න එපා කියනවත් එක්කම පින්නතුනේ ඔබ විශ්වාස කරනවද? ඒ තිබ්බ ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක මෙයාගේ යෝනිසෝ මනසිකාරය වැඩ කළා. අර රිටේ හිටගෙනම දැන් රිට උඩ හිටගෙනම අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන චතු පටිසම්භිදා ලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් අර රිට උඩ හිටගෙන ඉන්නේ කවුද? සතර පටිසම්භිදා තියෙන මහරහතන් වහන්සේ නමක්. උග්ගසේනයන් වහන්සේ එතනින් වහාම පහළට බැහැලා බුදුරජාණන් වහන්සේ පාමුල්ල වැඳ වැටලා කිව්වා සාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරනාසේක්වා මාව උපසම්පදා කරනාසේක්වා. අර මිනිස්සු මැද්දෙම බුදුරජාණන් වහන්සේ දක්ෂින ශ්‍රී හස්තේ දික් කරලා කිව්වා ඒහි භික්ඛු පින්වත් භික්ෂුව මෙහි එන්න මේ බුද්ධ ශාසනයේ මනාකොට බ්‍රහ්මචර්යාව දේශනා කරලායි තියෙන්නේ කියලා කිව්වා. කියනවත් එක්කම ඒහි භික්ෂු භාවයෙන් එතනම පින්නතුනේ ඒ උග්ගසේන ස්වාමින් වහන්සේ බවට පත් වුණා. අර ගිහි වස්ත්‍ර අතුරුදහන් වෙලා ගිහිල්ලා මේ සම්පූර්ණයෙන්ම චීවර දරණ භික්ෂුවක් බවට පත් වුණා. එතකොට දැන් ඔහොම දැන් ඕක හරි අద్භූත කතාව නගරි පුරාම පැතිරිලා ගියා මේ වෙච්ච සිද්ධිය. දැන් ඔබත් හිතන්නකෝ දැන් මේක හරි අමුතු දෙයක් නේද උන්නේ? සිටු කුලයක ඉපදිලා දැන් සිටුකම අතාරිනවා කිල්ලක් හින්දා. එහෙම කෙනා සර්කස් පෙන්නිද්දි සර්කස් රිටක් උඩ ඉඳගෙන රාහත් වෙනවා. නිකන් නෙවෙයි සතර පටිසම්භිදා සහිතව. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ අලුත පැවිදි වෙච්ච උග්ගසේනයන් වහන්සේගෙන් අහනවා ආයුෂ්මතුනි ඔබට බය හිතුනේ නැද්ද රිට උඩ ඉද්දි? අර පිනුම් ගහද්දි ඒ ඉතින් අහනවන්නේ රිට උඩ ඉද්දි බය හිතුනේ නැද්ද කියලා ඇහුවා. එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා උග්ගසේනයන් වහන්සේ ඉස්සර නම් ඉතින් බය හිතුණා. හැබැයි දැන් නම් බය හිතෙන්නේ නැහැ. දැන් බය නැත්තේ
කාටද? රහතන් වහන්සේටනේ. එතකොට ස්වාමීන් වහන්සේලා කියන්න පටන් ගත්තා එහෙනම් මේ අරහත් වෙන්නේ කියන්නේ මේ සර්කස් පෙන්න හිටපු කෙනා මේ ඊයේ පෙරේද පැවිදි වුණේ. දැන් රහත් කියලාද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මහණෙනි මේ මාගේ පුත්‍ර උග්ගසේනයන් බිය ඇති වෙන සියලු දේ දුරු කොට සිටින්නේ. ඒ ශීනාශ්‍රවයන් වහන්සේලාට මොන බයක් ඇති වෙන්නද? ඒතර භික්ෂුන් වහන්සේලා දැනගත්ත එහෙනම් ඇත්තටම උග්ගසේනයන් වහන්සේ රහත්. එතකොට උන්වහන්සේලාට හරි පුදුමයි. උන්වහන්සේලා අහනවා ස්වාමීනි එහෙම කොහොමද වෙන්නේ? මේ සර්කස් පෙන්න හිටපු කෙනා සර්කස් මේ කිල්ලක් හින්දා ඔක්කොම අතෑරලා මේ අම්මා තාත්තා අතෑරලා කිල්ල පස්සේ ගියේ කෙනා. මේ සර්කස් කාර්යය කොහොමද ඇවිල්ලා එකපාරට රහත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒක අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් නිසා වුණ දෙයක්. දැන් බලන්න මේ කතාව අපේ ජීවිතේට හරි වැදගත් පින්නතුනේ. අපි අතින් දන්නේ නැතුව වෙන දේවල් වලින් නොහිතා වෙන දේවල් වලින් වෙන සිද්ධි මේ. ඒ තමයි කියනවා මහණෙනි ඔය උග්ගසේන මේ මිනිස් ලෝකේ ඉපදිලා හිටියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. කොයි කාලෙද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. ඒ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ලස්සන චෛත්‍යයක් හැදුවා රත්තරණින්. යොදුනක් උසයි. යොදුනක් උස මේ චෛත්‍ය වඳින්නත් මේ චෛත්‍ය බලලා යන්නත් ඈත ඉඳලා කට්ටිය එනවා. එතකොට බොහෝ කෑම වර්ග ආදිය හදාගෙන කරත්තවල නැගලා පිරිස එනවා මේ ඒ සෑය බලන්න වැඳලා යන්න. ඔය විදිහට අර උග්ගසේන එතකොට තරුණයි. කසාද බැඳා විතරයි. එතකොට එයාගේ නෝනයි ඒ තරුණ පුතයි දෙන්නා තමන්ගේ කරත්තේ නැගලා මේ කෑම බීමත් ගොඩාක් හදාගෙන කැවිලි පෙවිලි ඒ දැන් බැඳ අලුතනේ. එතකොට ඔක්කොම ගොඩාක් හදාගෙන මොකද උනේ? දැන් ඔන්න පිටත් වුණා. පිටත් වෙලා යද්දී දැක්ක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඒතර ගෑනු ළමයා කියනවා ස්වාමීනි අපි ළඟ කැවිලි පෙවිලිත් ගොඩාක් තියෙන නිසා අපි දානි පූජා කරමුද මේ ස්වාමීන් වහන්සේට? අර උග්ගසේනත් හා කිව්වා. දැන් කරත්තේ නැවැත්තුවා. ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි මොහොතක් නවතිනසේක්වා වැඩ ඉන්නාසේක්වා කියලා මේ දෙන්නම එකතු වෙලා තමන්ගේ අතින්ම පාත්‍රේ පිරෙන්න දානි පූජා කළා. පින්නතුනේ ඒ හිටියේ මහරහතන් වහන්සේ නම. දැන් ඒ දෙන්නට ලොකු පිනන්නේ රැස්ුනේ. එතකොට ඒ දෙන්නම දානේ පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද ප්‍රාර්ථනාව? අනේ මේ දානේ අනුහසින් මේ දානේ ආනිසංස මේ දානේ අනුහස් මේ දානේ ආනිසංස මේ ජීවිතේදීම අපට ලැබේවා කියලා හිතුවා. ඒ වගේම මේ දාණයෙන් අපිටත් ධර්ම අවබෝධය ලැබේවා කියලා හිතුවා. එතකොට අර ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ නමක්නේ බැලුවා මියාලට මොකද වෙන්නේ කියලා. එතකොට දැක්කා ධර්ම අවබෝධය කරන්නේ නම් මේ බුද්ධ ශාසනය නෙවෙයි ඊළඟ බුද්ධ ශාසනය කියලා. ඒක දැකලා ස්වාමීන් වහන්සේට සිනා පහළ වුණා. හිනාවක් මූණේ ඇඳුණා. දැන් අර අය අර හරි ඉතින් මේ හරි පරපතල විදිහට හිතලානේ දැන් දාන්නේ දීලා කළේ. එතකොට නමුත් මේ ස්වාමීන් වහන්සේ සිනා පහළ කරලා වැඩම කළා. එතකොට අර කෙල්ල ඒකි පොඩ්ඩක් කට කැඩිච්ච කියා. මොකද්ද කිව්වේ? එයි දැන් අර දැන් හිනා ස්වාමීන් වහන්සේ හිනා වෙච්ච කෙනෙක්ලේ. ඊට පස්සේ එයා කියනවා අනේ ස්වාමීනි මේ හිනා වෙන්නේ ඉස්සර පිණුම්කාරයද දන්නේ නැන්නේ. පැවිදි වෙන්න කලින් මේ සර්කස් කාර්යයද දන්නේ නැන්නේ කියලා කෙල්ල කිව්වා. එතකොට අර පිරිමි කෙනා උග්ගසේන මොකද කිව්වේ? සොඳුරි හැබෑවට එහෙම වෙන්න ඇති කියලා කිව්වා.
එච්චරයි. කිව්වේ කාටද? රහතන් වහන්සේ නමකට. බලන්න කර්මය සකස් වෙච්ච හැටි. එතකොට එහෙම්මම පින්නතුනි අද්භූතයි. එහෙම්මම ඒ අය සතුටින් ජීවත් වුණා. ඊට පස්සේ මරණයටපත් වුණා. දෙවියන් අතර ඉපදුනේ. හැබැයි දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවත් එක්කම මේනම් කලින් හිටපු සර්කස් කාරයෙක් වෙන්න ඇති කියලා පිනුම් කාරයෙක් වෙන්න ඇති කියපු කෙල්ල පිනුම් ගහන පවුලකම ඉපදුනා. පොඩි කාලේ ඉඳලා මේක කරේ මොනවද? පිනුම් ගහන එක. දැන් මේ ධර්මාවබෝධයේ පින තියෙන එක්කෙනෙක්. අයියර දන් දීලා කරපු ප්‍රාර්ථනාවක් තියෙනවනේ. එතකොට ඉපදෙච්ච දවසේ ඉඳලා බහතෝරන දවසේ ඉඳලා පිනුම් ඉගෙනගෙන පිනුම් ගහනවා. එතකොට හැබැයි උග්ගසේන කිව්වේ නිකන් හෝමිට තියප එකක් නෙමෙයි. මොකද්ද කිව්වේ? සොඳුරි හැබෑවට මෙහෙම වෙන්න ඇති කියලා කිව්වනේ. එයා ඉපදුනේ සිටුකුල්ලේ. හැබැයි අර බලන්න අර දැන් අර කර්ම ගෙවන්න ඉන්න කෙනා හම්බුනහම මේක ගෙවන්නම වෙනවා. නේ එතකොට දැන් අර අච්චර සිටු මාලිගාවේ ඉඳලා සිටු මාලිගාවේ ධනයයි ඔක්කොම අතෑරලා ඇවිල්ලා මෙයාව බැඳලා ඊට පස්සේ අර අනේ එහෙම වෙන්න ඇති කියපු වචනෙට මොකද කරන්න පටන් ගත්තේ? මේ සිටු කුමාරයාට පිනුම් ගහන්න උනානේ. අන්තිමට පිනුමක් ගහලා ඉවර වෙච්ච තැනදී තමයි අරහත්වේ සාක්ෂාත් කළේ. අර කර්මේ පින විපාක දුන්නේ. එතකොට මේ කතාව නගරේ පැතිරිලා යද්දී අර ගෑනු කෙනාටත් අහන්න හම්බුණා. එයා සංවේගයටපත් වෙලා එයාත් භික්ෂුණීන් ළඟ පැවිදි වෙලා අරහත්වේ සාක්ෂාත් කළා. ඒක තමයි උග්ගසේන මහරහතන් වහන්සේ කතාව. එතකොට පින්නතුනේ එතන වැදගත් දේ මොකද්ද? මුංච පුරේ මුංච පච්චතෝ. අතීතය අතාරින්න, අනාගතය අතාරින්න, මජ්ජේ මුංච. මැදත් අතාරින්න. මැදටත් තෘෂ්ණාවෙන් ඇලෙන්න එපා. අතීතය ගැන හිතන්නේ වගේම අනාගතය ගැන පතන්නේ වගේම මැද තියෙන දේවල් වලටත් ඇලිලා ගෙල්ලා කෙලෙස් උපද්ද ගන්න එපා. භවයෙන් නිතර වෙන්න. භවස්ස පාරගෝ සබ්බත් විමුක්ත මානසෝ. සියලු දෙයින් නිදහස් වූ සිතින් නපුර පුනං ජාති ජරං උපේහිසි. ආයෙත් නම් මේ සසරට එන්න එපා කියන එක තමයි ඒකේ තේරුම. එතකොට පින්නතුනි මට මතක් වෙනවා මේ විස්තර කියද්දි එක මං අඳුරන පින්වත් මහත්තයෙක් මාත් එක්ක කියපු කතාවක්. ඒ මහත්තයා කියනවා සාමීනී බලන්න මේ අනිත් ලෝකවල තියෙන ආයුෂ දිහා බැලුවහම ඒ කියන්නේ දැන් බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල තියෙන ආයුෂත් ඒ වගේම නිරය වගේ ලෝකවල තියෙන ආයුෂත් පෙරේත ලෝකේ වගේ ආයුෂ ලෝකවල තියෙන ආයුෂ දිගායිනි ගොඩක් අවුරුදු දහස් ගණන්නේ. සමහර ඒ වගේ ලක්ෂ ගණන්, සමහර ඒ වගේ කල්ප ගණන් ආයුෂ. එතකොට ඒ ආයුෂය ගත්තාම මේ මනුස්ස ලෝකේ මේ අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙන එක මේ ඇසුරු සෙනක් ගහනවා වගේ එකක්. මේ පොඩි වෙලාවක් මේක. එතකොට කියනවා සාමීනී මේ පුංචි වෙලාව හැබැයි මිනිස්සු හිතන් ඉන්නේ කල්පයක් ජීවත් වෙනවා වගේ. ඒ කරලා ඒ විදිහටයි මේ මිනිස්සු වැඩ කරන්නේ. ස්වාමීනි මේක නිකන් දුන්න ට්‍රයල් එකක් වගේ කියලා. ඒ කියන්නේ ට්‍රයල් එක හරියට කරොත් කල්ප ගාණක් සැප විඳින්න පුළුවන්. වරද්ද ගත්තොත් කල්ප ගාණක් දුක් විඳින්න පුළුවන්. එතකොට දැන් මේ ජීවත් වෙන අතරේ අපි මේ ජීවත් වෙන පොඩි කාලේ අපිට මහා ලොකු කාලයක් වගේ දැනුණාට පින්නතුනි මේක ගොඩාක් පොඩි. දැන් අපි තුසිත දිව්‍ය ලෝකයේ ආයුෂ ගත්තොත් මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් ඒක දවසයි. ඒ වගේ දවස් වලින් හැදෙන අවුරුදු වලින් අවුරුදු 4000ක ආයුෂ පින්නතුනි. ඒතර හිතලා බලන්නකෝ. හිතා ගන්න බැරි තරම් දීර්ඝ කාලයක් නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා තුසිත දිව්‍ය ලෝකෙට තාම ගෙවිලා තියෙන දවස් 6යි. එතකොට මේ මනුස්ස ලෝකේ අපි මේ ගත කරන පුංචි කාලේ කොච්චර පොඩි කාලයක්ද? හැබැයි නුවණැති කෙනා
මේ පොඩි කාලේ හරියට නිකන් අපිට පොඩි කාලයක් දීලා තියෙනවා මේකෙදි කරන දේ මත ඊළඟට තීරණය වෙනවා කියලා. ඒ වගේ එකක්. මොකද හේතුව බුද්ධ ශාසනයක් ලැබුණ නිසා අපි මෙහි යථාර්ථය දන්නවා. මෙහි යථාර්ථය දන්නා නිසා අපට අවකාශ ලැබෙනවා ඒ යථාර්ථය මුල් කරගෙන අපේ අනාගතය සැලසුම් කරගන්නට. දැන් ජීවිතයේ සසරේ අපට යහපත පිණිස කල්ප ගානක් සුගතිය උපදින්න පුළුවන් දෙයක් රැස් කරගන්නත් පුළුවන් ඕනනම් මේ ජීවිතේදී. එහෙම නැත්තම් කල්ප ගානක් දුගතියේ යන්න උපකාර වෙන දේකුත් කරගන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ කවුරු මතද? තමන් මත. දැන් බලන්න අර ගුණවත් ස්වාමීන් වහන්සේ නමකට කියපු පුංචි වචනේ කොච්චර බලපෑවද? මම ඒකත් මේ කියන්න හිතුවේ. දැන් මොනවා වුණත් භික්ෂුව කියන වචනේට නිග්‍රහ වෙන දේවල් කියන්න හොඳ නෑ. දැන් මේ කාලේ වෙන දේවල් එක්ක පොඩ්ඩක් කට්ටිය කට කැඩෙන කතා, කට කඩෙන කතා හැමතැනම ඇහෙනවා. ස්වාමීන් වහන්සේලා ගැන කට කැඩෙන කතා හැමතැනම ඇහෙනවා. දැන් සමහර දේවල් නම් ඉතින් එකපාරට අපිටත් හිතාගන්න බෑ තමයි. නමුත් අපි කට පරිස්සම් කරගන්න ඕනේ. මොකද නැත්තම් අර දැන් පොදුවේ ස්වාමීන් වහන්සේලා ගැන කියන්න ගත්තොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. මොකද දැන් සමහර විට විශේෂයෙන්ම ඔය මේ විශ්වවිද්‍යාලවල වැඩ කරන අය මේ දවස්වල ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් බයයි මට හිතෙන්නේ. ඉතින් ඒ නිසා මේ කට කැඩෙන කතා නම් කියන්න එපා. කිව්වොත් මොකද වෙන්නේ? කිව්වොත් දැන් කියන්නේ එකක් අරමුණු කරගෙන නෙවෙයිනේ. පොදුවේ ස්වාමීන් වහන්සේලාට කියපු ගමන්ම ඒක පිහිටන්නේ අර සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ආදී අරහත් සංඝ පරපුරෙන් පැවතෙන උතුමන්ටයි පිහිටන්නේ. එතකොට හිතා ගන්න බැරි කර්මයක් රැස් වෙනවා. ඒකත් එකක්. අනිත් දේ තමයි මේ පුංචි කාලේ, මේ අපිට ලැබුණු පුංචි කාලේ අපි හරි විදිහට ගත කරන්න ඕනේ. දැන් ඒකට ලොකු දෙයක් තියෙන්න ඕනෙත් නැහැ. දැන් අපි ගත්තොත් ඔබ දන්නවා නේද ධම්මා කියන කෙනාට වෙච්ච දේ. ධම්මා කියලා ස්ත්‍රියක් හිටියා ඈත අතීතේ රුහුණු රටේ සිව කියන ගමේ. දැන් අපේ මේ කැලණිය විශ්වවිද්‍යාලයේ අපේ මහාචාර්යතුමිය අපේ ප්‍රියානි පරණගම මැතිණියත් ඒ වගේම අපේ සුසන්ත පරණගම මැතිතුමාත් කඩුවෙල බහමෙවනාව භාවනා අසපුයි වස් මාස 3 මහා සංඝරත්නයට උපස්ථාන කරලා කටින චීවර පූජාව සිදු කරගෙන සතුටින් ඉන්න මොහොතමි. එතකොට විශේෂයෙන්ම ඔබටත් ඔබ කරපු පිනේ ආනිසංසය සිහි වෙන්න මම හිතුවා මේ ධම්මාගේ කතාව කියන්න ඕනේ කියලා. මොකද දැන් අපි දන්නවනේ චීවර පූජාව සාමාන්‍යයෙන් සලකන්නේ කටින චීවර පූජාව අනිත් සියලු චීවර පූජා අතර අග්‍ර පිනක් විදිහටයි. එතකොට මහා මේරු පර්වතයේ තරම් තුන් සිවුර පූජා කරනවටත් වඩා තුම්මසක් මහා සංඝරුවන ගැන හිතා මහා සංඝරුවන්ට උපස්ථාන කරමින් කටින චීවරයක් පූජා කිරීම මහත්ඵල මහානිසංසයි කියලායි ශාසන ඉතිහාස සඳහන් වෙන්නේ. ඉතින් මේ බඳු පිනක් රැස් කරගෙන ඉන්න වෙලාවේ මේ චීවර පූජාවේ ආනිසංසයත් මං හිතන්නේ දැන ගැනීම හොඳයි. ඉතින් මේ ධම්මා මිහිකාර ස්ත්‍රියක්. ඇයට මුදල් තිබ්බේ නැහැ. ඒ 16ක්. එතකොට ඒ කාලේ අපේ රට රජ කළේ ලජ්ජිතිස්ස කියන රජතුමා. ඉතින් එතකොට ගිරිතිම්බිල තිස්ස කියලා මහා පර්වත මහා විහාරයක් තිබ්බා. ගිරිතිම්බිල තිස්ස පර්වතේ විහාරයක් තිබ්බා. ඒක තිබ්බේ මේ සිව කියන ගම කිට්ටුව. එතකොට මේ ධර්මා හැමදාම කුලී වැඩ කර අර දාසකම් කර ඉන්නේ. මෙයාට හැමදාම හම්බෙන්නේ ධනේ විදිහට හම්බෙන්නේ අර එදිනෙදා යැපෙන්න ඕන ටික විතරයි. දැන් එක්ක හාල් කෙටුවොත් හාල් හුණ්ඩුවක් හම්බෙනවා ඒ වගේ. ඉතින් මේ ධර්මා
අවුරුදු ගාණක් වෙහිසිලා පොඩ්ඩ එකතු කරගත්ත එකකින් එයාට වස්ත්‍රයක් ගන්න පුළුවන් වුණා. සලුවක්. ඉතින් මේ කෙනා හිතුවා මේ රෙද්ද ධර්මා හිතුවා දැන් මම මේ රෙද්ද අඳිනවද මොකද කරන්නේ? ධර්මයට හිතුණා මං මේ මෙච්චර දුප්පත් වෙලා ඉපදුනේ මං සසරේ දන් දීලා නැතුව ඇති. මේ ආර්ය මහා සංගරුවන ලෝකේ ජීවමානව වැඩ සිටින මේ යුගයේ මම පින් රැස් කරගන්න ඕනේ. මං මේ ලැබිච්ච මට තියෙන ලොකුම වස්තුව තමයි මේ රෙද්ද. ඒ කියන්නේ අවුරුදු ගානක මහන්සි එතන තියෙන්නේ. එතකොට මම මේක මහා සංගරුවන්ට පූජා කරනවා කියලා හිතද්දී ඒ ගිරිතිම්බිල තිස්ස පර්වත මහා විහෙරට වස්වසන්න 500ක් මහරහත් මුනිවරු වැඩම කරලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. මහරහත් නෙවෙයි 500ක් ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ මේ ධර්මා මොකද කළේ තමන් අර මේ කුලී වැඩ කරලා අමාරුවෙන් හොයාගත්ත ඒ වස්ත්‍රය හිස උඩ තියාගෙන කරඬුවක් වඩමවනවා වගේ අර විහාරයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමකට වැඳලා කිව්වා ස්වාමීනි මං වස්ත්‍රය ගත්තේ මෙහිමයි. මගේ අවුරුදු ගානක මහන්සිය මෙතන තියෙන්නේ ජීවිත කාලෙම වගේ. මේක මට මහත්ඵල මහානිසංස කරනාසේක්වා. මා මේ මහා සංගරුවනට පූජා කරමි චීවරයක්සේ පූජා වේවා කියලා පූජා කළා. පූජා කළේ කටින සිවුරක්ද? නෑ. එතකොට පින්නතුනේ ඒ සිවුර අර ස්වාමීන් වහන්සේ පිළිගත්තා. පිළිගෙන උන්වහන්සේ හිතුණා මට මේක දරන්න අමාරුයි. උන්වහන්සේ 500ක් අර ස්වාමීන් වහන්සේලව රැස් කළා. ගෙඩිය ගහලා රැස් කරලා කිව්වා ආයුෂ්මත්වරුනි මෙන්න මෙහිම දෙයක් වුණා. මෙහිම ස්ත්‍රියක් ඇවිල්ලා අවුරුදු ගාණක් මහන්සි වෙලා උපයපු දේ කියලා මේ වස්ත්‍රයක් පරිත්‍යාග කළා. මේක දරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. එතකොට ඒ වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් වෙලා කිව්වා හරි. මං මේ වස්ත්‍රය දරා ගන්නම් මම මේකෙන් චීවරයක් කරලා සිවුර දරා ගන්නම් මට මාස 3කට දෙන්න කිව්වා. තව ස්වාමීන් වහන්සේ නමක් කිව්වා නෑ මට මාස 2කට දෙන්න කිව්වා. තව ස්වාමීන් නමක් කිව්වා මට මාසයකට දෙන්න කියලා. තව ස්වාමීන් නමක් කිව්වා මට සති 2කට දෙන්න කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කිව්වා එහෙනම් මට සතියකට දෙන්න කියලා. ඔහොම අඩු වෙලා ගිහිල්ලා පින්නතුනේ එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා එහෙනම් මට එක දවසකට දෙන්න කියලා ඉල්ලුවා. දවස් කීයකටද? එක දවසකට දෙන්න කියලා ඉල්ලුවා. සිවුර. එතකොට ඒ වෙලාවේ එක දවසකට ඉල්ලපු සාංශයට දුන්නා. ඒ ස්වාමීන් වහන්සේ එදාම කඩ කපලා හොඳට සිහිනුවණින් තමන් වහන්සේම කඩ කපලා තමන් වහන්සේම සිවුර මහගෙන පඳු පවාගෙන සිවුර වේලලා හවස් වෙද්දී සිවුර අදිෂ්ඨාන කරලා දරාගත්තා. දරාගෙන අර ධම්මාගේ ජීවිතේ සිහි කළා. සිහි කරලා ඒ එතුමිය මෙච්චර වෙහෙසුණා සසර කොච්චර දුක්බරද කියලා හිතලා සක්මනට පිවිසිලා අනිත්‍ය මනසිකාරයෙන් සක්මන් කරන්න පටන් ගත්තා. පින්නතුනේ නොබෝ වෙලාවකදීම උතුම් වූ අරහත්වේ සාක්ෂාත් කළා. උන්වහන්සේ අරහත්වේ සාක්ෂාත් කරනවත් එක්කම ගෙඩිය ගැහුවා. ගෙඩිය ගහලා සංඝයා රැස් කරලා කිව්වා මම දැන් චීවරයෙන් කළ ගතිය යුතු දේ කළා මම දෙනවා කිව්වා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් ඉල්ලගත්තා. ඔය විදිහට පින්නතුනේ වස් මාස 3 ඉවර වෙද්දී ඒ චීවරය 509ම දරුවා. ඒ චීවරය දරපු 509ම චීවරේ අනිත් කෙනාට දුන්නේ තමන් වහන්සේ අරහත්වේ සාක්ෂාත් කරලා. එතකොට එක අර දුප්පත් ස්ත්‍රියකගේ වස්ත්‍රයේ චීවරයක් බවට පත් වෙලා නිකලස් මුනිවරුන් 500ක් ලෝකෙට බිහි වුණා. දැන් බලන්න මේ චීවරයේ තියෙන බලවත් බව. ඊට පස්සේ මහා පවාරණයෙන් භික්ෂූන් පවාරණය කළාට පස්සේ ලජ්ජිතිස්ස රත්තුමා කිව්වා කටින පින්කම් කරන්න වස් අවසාන පින්කම් කරන්න මේ නගරය මේ ගම් සරසන්න කියලා රාජ මාලිගාවේ තිබ්බ නානාවිධ වස්ත්‍රයන් නොයේක් පාට තියෙන ඒවා කොඩි විදිහට දුන්නා මේ නගරය අලංකරණය කරලා කොඩි ඔසවල සරසන්න කියලා. රත්තුමා දැන් මේ සැරසිලි බලාගෙන යද්දී
මේ ගිරිතිම්බිල තිස්ස පර්වත විහාරය ළඟට යද්දී එතන වටේම ලස්සනට සරසලා තියෙනවා. හැබැයි ප්‍රධාන කොඩිය විදිහට දාලා තියෙන කොඩිය අර ධර්මාගේ වස්ත්‍රය. එතකොට ඒක 500ක් ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරලා හොඳටම දිරපු වස්ත්‍රයක්, දැන් දිරපු සිවුරක්, දිරපු වස්ත්‍රයක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේක දැකපු ගමන්ම රත්තුමාට ටිකක් හිතට කනගාටුවක් ආවා. රත්තුමා හැව්වා මේ මොකද්ද කරලා තියෙන්නේ? මම මෙච්චර වස්ත්‍රය වුණා. මේ දිරපු එකක් දාලා ඇයි? එතකොට ආරාමිකයන් කිව්වා අපේ ස්වාමීන් වහන්සේලා කිව්වේ මේ වස්ත්‍රය උන්වහන්සේලාට බොහෝ උපකාර වුණා කියලායි. ඒ කොහොමද කියලා ඇහුවා. අපි දන්නේ නැහැ කිව්වා. ස්වාමීන් වහන්සේලා ළඟට රත්තුමා ගියා. ගිහිල්ලා වන්දනා කරලා ඇහුවාම ස්වාමීන් වහන්සේලා කියනවා රජතුමනි ඔය වස්ත්‍රය ගැන අව탁සීරු කොට හිතන්න එපා. රජතුමනි ඔය වස්ත්‍රය අරහත් දජයයි. ඔය වස්ත්‍රය නිසා රහතන් වහන්සේලා 500 නමක් බිහි වුණා කියලා විස්තරේ කිව්වා. එතකොට පින්නතුනේ චීවරය කියන්නේ මොකක්ද? අරහත් දජය. රහතුන්ගේ කොඩිය. රහතුන්ගේ ජය කොඩිය තමයි චීවරය කියන්නේ. එතකොට චීවරය කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. චීවර පූජා කිරීමේ පින මෙතෙකයි කියන්න බෑ. සාමාන්‍ය භික්ෂුවකට මහා සංඝරත්නය ගැන සිහි කරලා චීවරයක් දුන්නොත් පූජා කළොත් එයින් ලැබෙන පින මහා සාගරයේ ජලය අපට පමන කරන්න බෑ වගේ ප්‍රමාණ කරන්න බැරි තරම් විශාලයි. එතකොට හිතලා බලන්නකො පින්නතුනේ ඒ චීවර පූජා අතර අග්‍රවන කටින චීවර පූජාවක් යම් කෙනෙක් කරනවා නම් එය ඒකාන්තයෙන්ම මහත්ඵල මහානිසංස වෙනවා. ඉතින් අපේ මේ මහාචාර්ය ප්‍රියානි පරණගම මැතිණිය, ඒ වගේම අපේ සුසන්ත පරණගම මහත්මයා, ඒ වගේම මේ දියණිය පුතා ඇතුළු ඒ බෑනාවරුන් ලේලිවරුන් ඇතුළු ඒ සියලු දෙනා එකතු වෙලා ඊ타ත්ම උදාර වූ පුණ්‍ය ධර්මයක් කරගත්තා කියලා සන්තෝෂයටපත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ මාර්ග සංවර්ධන අධිකාරී සභාපතිතුමා මේ අපේ චමින්ද අතලුවගේ මහත්මයා මං හිතන්නේ බුද්ධ ගයාවේ කටිනය කිරීමේ අදහසින් ඉන්නේම මැතිණියත් එක්ක. ඉතින් ඒ අයත් සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මෙතන තව කටින පින්කම් කරගන්න අපේක්ෂාවෙන් ඉන්න අය ඉන්නවා. අපේ තාත්තත් කටින පින්කමක් කරගන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ අපේ සුදත් අන්නාසිවත්ත මහත්තයත් ඕනේ කියලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ඒ අවස්ථාව ලැබේවි. දැන් අපේ රොෂාන් මහත්තයා නම් පින්කම කරගෙන ඉන්නේ මං හිතන්නේ. මේ එතකොට රංගන මහත්තයත් කරගත්තා නේද? ඊළඟ අවුරුද්දේද? හොඳයි. ඉතින් දැන් මේ පින් හිත මොකද කරන්න ඕනේ? සතුටු වෙන්න. Tamanට අවස්ථාව සමහරට අවුරුදු ගානකින් වෙන්න පුළුවන් ලැබෙන්නේ. නමුත් හිත සතුටු වෙන්න. හිත සතුටු වෙන්න. හිත සතුටු වෙන්න ඔබට පින්නතුනේ පින රැස් වෙන එක තව තවත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා බොහෝම සතුටු වෙන්න. ජීවිතේ උදාාර පුණ්‍ය සම්පත් අපිට කරන්න ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයක් පවතින කාලයකදී විතරයි. ඉතින් මේ වෙලාවේ කරගන්නා දේ මත අපේ අනාගතය තීරණය වෙනවා. ඒ වගේම තවත් සිදුවීමක් මතකයි අපිට. ඒ තමයි ඒක උනේ මේ ගිරි ඛණ්ඩ කියලා විහාරයක් තිබුණා අනුරාධපුරයේ එක පැත්තකට වෙන්න. ඒ පැත්ත ගොඩාක් දුෂ්කරයි. ඒකේ හිටපු එක ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේගේ සිවුරු හොඳටම දිරලා තිබුණේ. ඉතින් උන්වහන්සේ හිතුවා අනුරාධපුරයේ මහා විහාරයට ගියොත් නම් මට මහා විහාරයට ගිහිල්ලා ඊට පස්සේ මහා විහාරයට අයිති හොඳ ධනවත් අය ඉන්න ගම්මානික පිණ්ඩපාතය කරගන්න හම්බුනොත් සමහර විට මගේ සිවුරු දැකලා මම මේ සිවුරු දිරල නිසා මට සිවුරු පූජා කරાવી කියලා හිතලා උන්වහන්සේ මොකද කළේ? මහා විහාරයට වැඩම කළා. වැඩම කරලා සංඝ ස්ථවිරයන් වහන්සේට වන්දනා කළා. ඒ වෙලාවේ සංඝ ස්ථවිරයන් වහන්සේටත් හිතුණා අයියෝ මේ සිවුරු හොඳටම දිරලානේ.
උන්වහන්සේට සිවුරක් ලැබෙනවා නම් හොඳයි කියලා උන්වහන්සේවත් එක්කරගෙන ගමට වඩින්න පටන් ගත්තා. එතකොට ඒ එක ద్వාරකින් තමයි පිට වුනේ. ద్వාරේ ළඟට ලං වෙද්දී මේ අර පිටිපස්සෙන් වඩන ස්වාමීන් වහන්සේට හිතුණා මොකද්ද මම මේ හිතපු දේ? දැන් මම මේ ගමට යන්න හදන්නේ මගේ අදහස තිබුණේ මගේ මේ සිවුර දිරපු එක දැකලා සිවුරක් පූජා කරයි කියලානේ. ඒක ධාර්මික නෑ. එතකොට මම මේ ඒක ප්‍රකට කළා වෙනවා. එතකොට ඒක මට ගැළපෙන්නේ නෑ. ඒක ධාර්මික නෑ කියලා උන්වහන්සේ නැවතුණා. උන්වහන්සේ අර ස්වාමීන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මං නවතිනවා. එතකොට අර ස්වාමීන් වහන්සේට හිතුණා මේ භික්ෂුව නම් ටිකක් මහා බලාපොරොත්තු තියෙන කෙනෙක් වගේ. මේ පැත්තෙන් වැඩියොත් සමහර විට ගොඩාක් හොඳ සිවුරක් හම්බෙන්නේ නැහැ කියලා වෙන්නේ ඇති. නවතින්න ඇත්තේ ඊට වඩා හොඳ සිවුරක් හිතාගෙන. නමුත් ඒ සාන්නාස් හිතුවේ හාත්පසින්ම වෙනස් දෙයක්. හිතලා ආපහු හැරුණා. එහෙනම් යන් කියලා. හැරිලා එන්න යද්දි දැන් මගක් දුර ගියානේ. හැරිලා වඩිද්දී මග දාලා තියෙන වස්ත්‍රයක් දැක්ක අර ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ඉන ස්වාමීන් වහන්සේ. ඒ තමයි ඒ ගමක එක්තරා පුරුෂයෙකුට අතිසාර රෝගයක් හැදිලා රැයක් තිස්සේ එළි වෙනකම් බඩ ගිහිල්ලා. එතකොට ඒ කෙනා පොරවගෙන හිටපු වස්ත්‍රය. ඒතර අසූචි ගෑවිච්ච වස්ත්‍රය විසි කරලා තියෙනවා. ඊට පස්සේ ඒ කෙනා මරණයටපත් වෙලා. ඒ කෙනාගේ වස්ත්‍රය විසි කරලා තියෙනවා. ඒක දැක්ක ගමම්ම අර ස්වාමීන් වහන්සේ හිතුවා හරි. එහෙනම් මට පාංශකූල සිවුරකට වස්ත්‍රයක් ලැබුණා. උන්වහන්සේ ඒ වස්ත්‍රයේ තියෙන තැනට වන්දනා කළා. එතකොට අර ස්ථවිර භික්ෂුව අහනවා ඇයි ඔබ මේ අසුචි ගෑවිච්ච වස්ත්‍රයකට වැන්දේ? එතකොට කියනවා ස්වාමීනි මට මතක් වුණා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ සිරිමානම් ගණිකාව මරණයටපත් වුණාට පස්සේ ඒ සිරිමානම් ගණිකාව මේ සොහොනට දාලා දවස් 7ක් ගියාට පස්සේ ඒ ඕජාව ගලන සිරුර ඔතලා තිබ්බ වස්ත්‍රයත් පාංශකූල සිවුරක්සේ සලකා ලබා ගත්තා. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කරන්ට දුෂ්කර දේ කළා. ඉතින් ඒ නිසා මටත් දැන් ඒ දේ කරන්න පුළුවන්. මම මේ වස්ත්‍රයෙන් සිවුරක් මසා ගන්නවා කියලා එතනම ඉඳලා අර වස්ත්‍රය අරගෙන පිරිසිදු කළා. පිරිසිදු කරද්දී විදර්ශනාවෙන් තමයි පිරිසිදු කරේ. දැන් අර අපිරිසුදු දේවල් පිරිසිදු කරන්න ඕනනේ. ඒ වස්ත්‍රය ගැනීමත් එක්කම පින්නතුනේ අනාගාමී ඵලයේ සාක්ෂාත් කළා. ඒතර උන්වහන්සේ අනාගාමී වුණේ චීවරේ නම් වූ අරමුණ මුල් කරගෙන. ඊට පස්සේ ඒයින් මසාගත් චීවරේ දරාගෙන තවදුරටත් වෑයම් කිරීමෙන් අරහත්ත්වේ සාක්ෂාත් කළා. එතකොට බලන්න චීවරයක් කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. එය අරහත්ත්වයේ පිනිස පවාවන නිමිත්තක් බණපදයක් වගේ. අරහත්ත්වයේ පිනිස පවාවන නිමිත්තක් එය. එතකොට ඉබඳු උතුම් වස්තුවක් තමයි චීවර පූජා අතර උතුම්ම පූජාවක් වශයෙන් සැලකෙන කටින චීවර පූජාවක් වශයෙන් පූජා කරගත්තේ කියලා කවුරුත් සන්තෝෂයටපත් වෙන්න. ඉතින් පින්නතුනේ අද අපි ඉගෙන ගත්තේ අපේ ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක්. ඒ මොකක්ද? අතීතං නානුසෝචන්ති. අතීතය ගැන ශෝක කරන්නෙත් නෑ. නප්පජ්ජප්පන්ති අනාගතං. අනාගතය ගැන අනවශ්‍ය බලාපොරොත්තු ගොඩාක් පොදි බැඳගෙන හිත ඉන්නෙත් නෑ. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේ පවතින දෙයින් යැපෙනවා. තේන වන්නෝ පසීදති. ඔවුන්ගේ වර්ණයයි පැහැපත් වෙන්නේ. ඉතින් ඔබ කල්පනා කරන්න ඔබ ඒ විදිහට ධර්මයේ විමසන පැහැපත් සිත් ඇති පැහැපත් රූ ඇති කෙනෙක් වෙනවාද? එහෙම නැත්නම්
අතීතය ගැන ශෝක කරමින් අනාගතය ගැන පොදි බැඳ බැඳ බලාපොරොත්තු පොදි බඳමින් ඉඳලා එහෙමත් නැතිනම් ඔබ අර කපල අවුවට දාපු බටමිටි අවුවට වේලිලා යනවා වගේ වේලුන හිතක් ඇති වේලුන සිරුරක් ඇති කෙනෙක් වෙනවාද කියන එක තීරණය වෙන්නේ ඔබ වර්තමානයේ තුල කරන කියන හිතන දේ මතයි. ඉතින් ඒ නිසා කවුරුත් හිතන්න අපි අතීතයේ හිරකූඩුවේ අනාගතයේ හිරකූඩුවෙනුත් නිදහස් වෙලා වර්තමානයේ තුල සතුටින් කළ යුතු දේ කරමින් වර්තමානයේ තුල උතුම් ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙනවා මේ මිනිස් ජීවිතයෙන් ලැබුණ උපරිම ප්‍රයෝජනය ගන්නා කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගන්න. ඉතින් මේ ආකාරයට රැස් වූ සියලු පින් කැමති සියලු දෙවියන්ද බ්‍රහ්මයින්ද නාගයින්ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වර ප්‍රමුඛ දෙව් පිරිස අනුමෝදන් වෙත්වා. ඒ වගේම සමිද්දි සුමන නානිරදුන් ප්‍රධාන සේරවිල මංගල මහා සෑරජුන් සුරකින්න සියලු නාගයින්ද දෙවිවරුන්ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද බඹ පිරිසද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසින් වැඩි සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු